හොඳයි ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. ඊයේ අපි පන්තිය පටන් ගත්ත වැඩි වෙලාවක් කරන්න උන්නේ නැහැ අපිට කාලගුණය නේද? සම්බන්ධ පොඩි ගැටලු ඇති වුණා. ඒ නිසා අපි නැවත සැරයක් පන්තිය දැන් පටන් ගන්න තියෙන්නේ. එතකොට ඊයේ සම්බන්ධ වෙන්න බැරි වෙච්ච සහ ඒ නොපෙන්න අය අර ඉල්ලීමක් කරලා තිබුණා නැවත ඒ ප්‍රශ්න ටික ඉක්මනට දෙන්න කියලා. ඒ නිසා දැන් ඊයේ හදපු අයටත් ඔන්න පුළුවන් මතකෙන් හදන්න. කලින් හදපු ටික ගන්නේ නැතුව අර මුලින් මන් දුන්න ප්‍රශ්න කීපයක් ඔයාලට මතක ඇතිනේ වර්ගඵලය හොයන්න. ඒ කොටස් ටික කලින් හදපුවා බලන්න නැතුව ඉක්මනට හදන්න. හැබැයි ඊට වැඩි ඉක්මනට අද සාකච්ඡා කරලා ඉවර කරන්න ඕනේ. ඉක්මනට මේ මුල් ගැටලු ටික හදන්න. හදපුවයත් හදන්න කමක් නැහැ. එතකොට ඔයගොල්ලන්ගේ දැනුම අලුත් වෙනවා, මතකයේ අලුත් වෙනවා. අපේ ළමයි තාම එකතු වෙනවා ගොඩක් අය. හදපුවයත් හදන්න කිසි ගැටලුවක් නැහැ. එතකොට මතක් වේ ඔයාලට ඊයේ මොනවද වැරදුනේ? ඒවා කොහොමද අපි සාකච්ඡා කළේ? පොදු සාධක වෙන් කරේ කොහොමද? ඒ ආදි වශයෙන් ඔබට මතක් වේ. ඉක්මනට හදන්න ඕනේ. ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබුණා මේ ගැටලු නැවත දෙන්න. ඉක්මනට අපි හදන්නම් කියලා. ඒ නිසායි මම දුන්නේ. මොකද පාඩම නැත්තම් අතරමඟ ඊළඟට ඊයේ සම්බන්ධ වෙච්ච නැති අයත් ඉන්නවා. එහෙනම් ඉක්මනට හදන්න.
හදලා ඉවර නම් පුතේ chat room එකේ දාන්න. එහෙම නැත්නම් කියන්න හදලා ඉවරයි කියලා. මම හිතන්නේ දැන් නම් වෙලාව ඇති මුලින් පටන් ගත්ත අයට. දැන් එකතු වෙච්ච අයට නෙමෙයි. දැන් ඊයේ හිටපු අයටත් පුළුවන් අර අපි කතා කරපු වෙනස් විදි වලින් නේද වැරදිච්ච අඩුපාඩු හදාගෙන හරි ගොඩක් දෙනෙක් දැන් ඉවරයි කියලා දාලා තිනවා. ඒ නිසා අපිට මේ ඉක්මනට පිළිතුරු වෙත යන්න. ඔන්න මම රූප සටහන් ටික ඇඳලා තිනවා. අපි ඉක්මනට හදමු ඊයේ වගේ කාලය ගන්න නැතුව. 12 සහ 4.5 ගුණ කරොත් මේ තියෙන ඍජු කෝණාස්සේ වර්ගඵලය එනවා. මේක ඇත්තටම 7 වසර මට්ටමේ ගැටලුවක්. එතකොට මේකේ වර්ගඵලය හොයන්න 12/4ක් අපි ගත්ත 48යි කියලා 12/4ක්. ඊළඟට 12/5 කියන්නේ භාගයක් කියන එක. දශම 5ක් කිව්වත් එකයි භාගයක් කිව්වත් එකයි. එහෙනම් 12 භාගයක් කියන්නේ 6යි. එතකොට අපිට මේකට 6ක් එකතු කරන්න තියෙන්නේ. එතකොට 54යි වර්ග සෙන්ටිමීටර් කියලා එනවා. ඕනනම් දශම ගුණ කරලා ගන්නත් පුළුවන්. ඒ ඔබේ කැමැත්ත. ඊළඟට වෘත්තයේ වර්ගඵලය කියන්නේ πr වර්ගය. එතකොට මෙතන 5 වෙනකොට දීලා නැති හින්දා 7න් 22 ගන්නවා. අරය ඔබට පේනවා 14යි කියලා. එතකොට 14 දෙකක් ගුණ වෙන්න ඕනි. මොකද මේ විස්කම්බේ තමයි 28යි කියලා දීලා තියෙන්නේ. ඒ නිසා අපිට අරය ගන්න සිද්ධ වෙනවා 14යි කියලා. එතකොට මේ 7ත් මෙයත් සුළු කර හැකි මෙතෙන්ට 2යි කියලා එනවා. 22 දෙකක් 44යි. එතකොට 14 44න් වැඩි කරා නම් අපිට අවශ්‍ය උත්තරේ එනවා. එතකොට 4 16යි 4ක් 1 4යි 1යි 5යි 4ක් 4 16යි ඔකමයි එන්නේ. ඒකනේ අපි ගත්තේ නේද? එහෙනම් 6යි 1යි 6යි 616යි වර්ග සෙන්ටිමීටර 616යි වර්ග සෙන්ටිමීටර උත්තරේ එන්නේ දෙවෙනි එකේ. අපි මේවා ඊයේ පැහැදිලි කරා මේ අර බලවත් ඉල්ලීම පිට නැවත දෙන්නේ නැත්නම් එතන ඉඳන් ඉස්සරහට යන්න තිබුණේ අපිට. නමුත් හදිස්සියේ ගැටලුව ඇති වුණානේ. එහෙනම් ත්‍රිකෝණික වර්ගඵලය කියන්නේ භාගයයි ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. එතකොට මෙතන 8ක් එනවා. 8 වරක් 7 56යි. 56යි වර්ග සෙන්ටිමීටර. වර්ග සෙන්ටිමීටර කියන සංකේතය නැත්නම් ඒකකේ අනිවාර්යෙන් ඔබ දාන්න ඕනේ. හරි. දැන් තියෙන්නේ ඊළඟ දෙක. මේකේ හොයන්න තියෙන්නේ අතන මේ වටේ තියෙන කොටස මේ ටයර් එක වගේ වටේ තියෙන කොටසේ වර්ගඵලය. මේකෙත් මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය ඔබට හොයන්න තියෙන්නේ. ඊයේ හිටපු දරුවෝ දැනගත්තා විශේෂ ක්‍රම තිබුණා මේවා හදන්න සාධක භාවිතා කිරීම වගේ ඒ ක්‍රම අපි පාවිච්චි කරායි. මම මේක උඩින් හදන්නම්. එතකොට විශාල වෘත්තයේ අරය අපි මෙතනින් මේ දාගමුකෝ මේ හරිය. විශාල වෘත්තයේ අරය අපිට ගන්න පුළුවන් මේ 14න් භාගයයි 7යි සෙන්ටිමීටර් කියලා. එතකොට කුඩා වෘත්තයේ අරය ඔබට පේනවා මේ කුඩා වෘත්තයේ අරය ඉන්නේ එතකොට 7න් භාගයක්. ඒ කියන්නේ ඒක අපිට ගන්න පුළුවන් 7 බෙදීම 2යි කියලා. බලන්න තේරුණාද කියලා? විශාල වෘත්තයේ විස්කම්බේ 14යි. ඒ කියන්නේ මෙන්න මේ සම්පූර්ණ රේඛාව ගත්තොත් 14යි. ඒකෙන් භාගයක් තමයි විශාල වෘත්තයේ අරය වෙන්නේ. එතකොට විශාල වෘත්තයේ අරය 7යි. ඊළඟට කුඩා වෘත්තයේ අරය වෙන්නේ මේ මැදින් ඉවත් වෙච්ච කොටසේ අරය වෙන්නේ 7 බෙදීම 2යි. නැත්නම් 7න් භාගයයි සමහරවක 3.5 කියලාත් ගන්නවා. එහෙම ගත්තත් වැරද්දක් නැහැ. හැබැයි සුළු කරගන්න අමාරුයි. එතකොට අපි දැන් මෙතෙන්දි කරන්නේ
විශාල වෘත්තයේ වර්ගඵලය. ඒ කියන්නේ phi r අපි r1 කියලා ගමුකෝ නේද? phi r1 වර්ගයෙන් අඩු කරන්න ඕනේ phi r2 වර්ගයක්. මේ මම r1 r2 කියලා අරන් තියෙන්නේ. ඔබට පේනවා මේ r1 කියලා අරන් තියෙන්නේ විශාල වෘත්තයේ අරය. ඒ කියන්නේ 7යි. මම මේක ආදේශ කරන්නම්. phi වලටත් ආදේශ කරන්නම්කෝ වගේ 7න් 22යි. එතකොට 7 වර්ගය ඍණ 7න් 22යි. ඔන්න මෙතෙන්ට දැන් පොඩි වෘත්තයේ අරය අඩු කරන්න මේ පොඩි වෘත්තයේ වර්ගඵලය අඩු කරන්න ඕනේ. එතකොට ඒක එන්නේ 7 බෙදීම 2 වර්ගය කියලා. අපි වර්ගයම දාගමුකෝ. ඒක ඔයගොල්ලන්ට තේරෙනවනේ නේද? දැන් ඔක අපි ඊයේ සාකච්ඡා කරේ සාධක භාවිතයෙන්. දැන් ඊයේ හිතපු අයට පොඩ්ඩක් කම්මැලි ගතියකුත් එනවා ඇති. මොකද ඊයේ හැදුවනේ බං කියලා නේද? අපි ඉක්මනට මේක ඉවර කරමු. සාධක පාවිච්චි කරලා තමයි මේක සුළු කරේ. දැන් මම මේ යට රූප සටහන මකන්න රූපය ඔබට මතකයි. එතකොට මේකේ ඔබට පේන්නම තියෙන සාධක ඉස්සෙල්ලා එළියට ගන්න පුළුවන්. එහෙමයි අපි වැඩේ කරන්නේ. ඒක බොහොම පහසුයි. මෙතන තියෙනවා 7න් 22ක්, මෙතනත් තියෙනවා 7න් 22ක්. ඊට අමතරව මෙතන 7 වර්ගයක් තියෙනවා. ඇත්තටම මෙතනත් 7 වර්ගයක් තියෙනවා. ඔබට තව පැහැදිලි වෙන්න ඕන නම් මම මේ දෙවෙනි බලය දෙන්නටම දාලා ලියන්නම්. එතකොට වැඩේ ගොඩක්ම පැහැදිලි වෙයි. මෙතන 7 වර්ගයක් සහ 2 වර්ගයක් ඇත්තටම තියෙනවා. ඔන්න මම ඔහොම දැම්මේ ඔබට තේරුම් ගන්න පහසු වෙන්න. දැන් මෙතන වරහන දාලා 7 බෙදීම 2 වර්ගය තිබුණත් 7 වර්ගයට 2 වර්ගය කියලා තිබුණත් කිසි වැරද්දක් නැහැ. තව පැහැදිලි වෙන්න ඊයේ අපි කතා කරා මෙතනින් ඔන්නම් දාගන්න 1 වර්ගයකුත්. කිසි ප්‍රශ්නයක් නැහැ. නිකන් 1 වර්ගය හරි එක හරි දාගන්න නිකන් හිතට හරි නැත්නම්. එහෙම දැම්මේ ඔබේ පහසුවට එහෙම අවශ්‍යතාවයක් නැහැ. දැන් ඔයාට පේනවා මේකේ සාධක පැහැදිලි වුණා. මේකේ පේන්න තියෙන සාධක මොනවද? ඒවා අපි එළියට ගන්නවා. මොකද 7න් 22 තියෙනවා. ඒක අපි සාධකයක් විදිහට එළියට ගන්නවා. ඊට අමතරව මෙතනත් 7 වර්ගයක් තියෙනවා. මෙතනත් 7 වර්ගයක් තියෙනවා. ඒකත් අපි එළියට ගන්නවා. දැන් ඉතුරු වෙන කොටස් ටික ලියනවා. දැන් ඇත්තටම මේ 1 වර්ගය දැම්මේ ඔයාගේ හිතට හරියන්නනේ. ඒක අවශ්‍ය නැහැ. ඒක නැහැ කියලා හිතන්නකෝ. දැන් ඔන්න බලන්න මේ සම්පූර්ණ එකම එළියේ. එහෙනම් මේක කීයෙන් වැඩි වුණොත්ද ඒකම එන්නේ? එකෙන් වැඩි වුණා. ඔන්න පළවෙනි එකේ ඉතුරු වෙන්නේ 1 ඍණ. දැන් බලන්න එහා පැත්තෙන් මොකද්ද ඉතුරු වෙන්නේ කියලා. ඊයේ මම මේකේ කියා දුන්නා. ඊයේ හිටපුවාට හොඳටම තේරෙනවා දැන් මේ වගේ ගානක් හදාගන්න විදිය. ඉතින් මේ සම්ප්‍රදායෙන් බැහැර ටික. දැන් ඔබ හදන්නේ සමහර විට අර මහ එකාගේ වර්ගඵලයේ හොයලා පොඩි එකාගේ වර්ගඵලයේ වෙනම අඩු කරලා දඟලලා හොයනවා. ඉතින් කමන්නේ ඒක ගැළපෙනවා. ඉතින් අර සාම්ප්‍රදායික ළමයි. එහෙම නැත්තම් ඔබ යන්න ඕනේ මේ වගේ අපි ඉගෙන ගත්ත දේවල්මයි මේ තියෙන්නේ. සාධක දැනුම. ඔන්න බලන්න මෙතනින් දැන් 7න් 22 එළියට ගියා. 7 වර්ගය එළියට ගියා. යටින් 2 වර්ගයක් ඉතුරු වෙනවා. යට ඉතුරු වෙන්නේ 2 වර්ගය. එතකොට ඔබට පේනවා උඩ මොකුත් දාන්න නැත්නම් 1 කියලා දාන්නේ. 2 වර්ගය කියන්නේ 4. ඕන්න ඔය විදිහට මේක සුවයෙන් බලන්න කොයිතරම් පහසුද කියලා. 1න් අඩු වෙනවා 4න් එකක්. දැන් 1 කියන්නේ සම්පූර්ණ එකක්. සම්පූර්ණ එකකින් 4න් එකක් අඩු කරන්නයි තියෙන්නේ. සම්පූර්ණ එකෙන් 4 එකක්. ඊ අපි පාන් රාත්තලක් කරගෙන මේක සාකච්ඡා කරා. ඒතකොට 1 ඍණ 4න් එක කියන්නේ 4න් 3යි. එහෙනම් අවසානයේ ඔබට සුළු කරන්න තියෙන්නේ 7න් 22 වැඩි කිරීම 7 වර්ගය කියන්නේ 7 දෙකක් නේ මෙතන තියෙන්නේ. ඊට අමතරව 4න් 3. ඕන්න ඔබ සුළු කරා නම් ඔබට අවශ්‍ය උත්තරේ එනවා. දැන් ඊයේ හිටපු නැති දරුවන්ට පුංචි අවස්ථාවක් දෙමු ඉවසලා අනිත් අය කේන්ති ගන්න එපා. ඉක්මනට හදන්න. මෙතනින් එහාට හදපු නැති අය මේ ක්‍රමය ලියාගෙන හදන්න. මොකද පුතේ ඔබ සාමාන්‍ය පෙළ විතරක් නෙමෙයි උසස් පෙළ මට්ටමට යන්න ඉන්න දරුවෝ. ඉතින් මේ සුළු කිරීමේ හැකියාව ඔබ ගාව තියෙන්න ඕන. ඊයේ හිටපු අයටත් පුළුවන් වොන්න මේ සුළු කිරීම නැවත සැරයක් කරලා ඉක්මනට උත්තරේ ගන්න. හැදුවා කියලා එතන අතාරින්න එපා. මොකද ඔය ගණන් කොච්චර හැදුවත් ආයෙ අමතක වෙනවා. නිතරම හදලා මේ පුහුණු වෙන්න ඕනේ මේ සාධක හැකියාව. ඔය අලුතෙන් එකතු වෙන දරුවෝ ඔබේ නේද මයික්‍රොෆෝනය ඇහෙන්නේ නැතුව එන්න හදා ගන්න ඕනේ. නැත්නම් ඉතින් ඒව ඇහෙන ඔක්කොම අනිත් අයට අවශ්‍ය වෙලාවෙදී අපි කතා කරමු. දැන් ඊයේ හදපු අයටත් පුළුවන් නැවත සුළු කිරීම මතක් වෙන්න මේක හදලා දාන්න.
හොඳට මතක තියාගන්න සුළු කිරීමේ හැකියාව සාධක දැනුමත් එක්කම එන්න ඕනේ. එහෙම නැතුව අර ඔහොම ඕනේ අපි මෙහෙමත් උත්තර හදන්න පුළුවන් කියලා හදන්න පුළුවන්. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. පන්තියට එකතු වෙනකොට ඔබේ නමෙන් එකතු වෙන්න බලන්න නැත්නම් අපි ඔබ වයින් කරනවා ඉස්කෝලේ හෝ මොකක් හරි සඳහන් කරන්න. නිකන් අපි දන්නේ නැහැනේ සමහරු නිකන් අපිව චෙක් කරන්න බලන්නත් එන අය ඉන්නවනේ. එහෙමයි අපිට වැඩක් නැහැ. අපිට ඉගෙන ගන්න ළමයි ටික ආව නම් ඇති. ඔබේ නමක් තියෙනවනේ නේද? ඒ නම දාලා මීටින් එකේදී එකතු වෙනකොට නමක් තියෙනවනේ. තාක්ෂණය පාවිච්චි කරනවනේ ඔබ. හරි දැන් මේක සුළු කරමු. ඔන්න 1/7ක් කැපිලා යනවා. 4/22යි සුළු කරන්න පුළුවන් දෙකෙන් බෙදෙනවා. එතකොට මෙතන 11යි මෙතන 2ක් කියලා එනවා. එතකොට ඔන්න 11 7 77යි 77 3ෙන් වැඩි කරලා දෙකෙන් බෙදන්නත් ඕනේ. 77 නේද? 3ෙන් වැඩි කරලා දෙකෙන් බෙදන්න. දැන් බලන්න 70 ඒවා 3ක් 210යි. 7 ඒවා 3ක් 21. එතකොට එනවා 231යි කියලා. 231 දෙකට බෙදන්න තියෙනවා. මම මේ කියන්නේ මේවට ඔය කඩදාසි පෑන් මේ සම්බන්ධය යන්න එපා. මේවා හිතින් හදන්න පුළුවන් කියලායි මම කියන්නේ. දැන් බලන්න 231නේ දෙකට බෙදන්න තියෙන්නේ. දැන් හිතින් හදමු. 200 දෙකට බෙදුවා 100යි. 30 දෙකට බෙදුවා 15යි. 1 දෙකට බෙදුවා 0.5යි. බලන්නකො උත්තරේ. ඔය බෙදන්න දේවල්ද නෑ නේද? බොහොම ලේසි. ඉතින් ඔන්න විදිහට ඉගෙන ගන්න. ඒ කියන්නේ ඇඟෙන් ගණන් හදන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් 115.5යි. 115.5යි වර්ග සෙන්ටිමීටර. ඊ හදපු අයටත් මෙහෙම උත්තරේ ආවා. නමුත් මම ඊයේ කොයි විදිහට කියලා දුන්නද කියලා මට මතක නැහැ. ක්‍රම එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. 200 භාගයක් 100යි 30න් භාගයක් 15යි 1 දෙකට බෙදුවම 0.5 115.5යි සරල උත්තරයක්. දැන් ඊළඟ එක හොයන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය හොයද්දී ඔබ දන්නවා වෘත්තයක වර්ගඵලය πr වර්ගය වෙද්දී මේ තියෙන්නේ සම්පූර්ණ අංශක 360ක හින්දා මේ තියෙන්නේ 240ක නිසා ඔන්න ඔය සම්බන්ධය එනවා. 360න් θ වැඩි කිරීම πr වර්ගය. ඔබට මතක ඇති. ඔය කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ නේද? එහෙම නැත්නම් මේක කෙලින්ම 3න් 1යි කියලා ඔබට ගන්නත් පුළුවන්. සම්පූර්ණ වෘත්තයෙන් 3න් 1ක් මෙතන තියෙනවා. 120 2ක්. එහෙම ගත්තත් කිසිම වැරද්දක් නැහැ. එහෙනම් 3න් 1යි 5 කියන්නේ 7න් 22යි මේ 3න් 1යි මේ දෙක සුළු වෙලා 120ෙන් බෙදුණා. 7න් 22යි r වර්ගය කියන්නේ 7 වැඩි කිරීම 7යි. එතකොට 1 7ක් මෙහෙම කැපිලා යනවා. 22 7න් ගුණ කරලා 3ෙන් බෙදන්න ඕන. එතකොට 7 2 14යි 7 2 14යි 1යි 15යි නේ. බලන්න හරිද කියලා. සර් ඔව්. මේ අතන 3ෙන් 2යි නෙවෙයිද? 3ෙන් 2යි 3ෙන් 2යි. හරි හරි. 3ෙන් 2යි. ස්තුතියි ඈ. 3ෙන් 2යි. 120 ඒවා 3යි 120 ඒවා 2යි. හරි 3ෙන් 2 එන්නේ. හොඳයි ඈ. ඊයේ අපි හදුවා ඔහොම වෙනවා ඉතින්. හරි එතකොට 22 දෙකෙන් වැඩි වුණාම 44යි 44 ඒවා 7ක් නේද? ඒක බෙදන්න ඕනේ 3ෙන්. එතකොට 44 වැඩි කිරීම 7 බෙදන්න ඕනේ 3ෙන්. හරි එතකොට 4ක් 4 28යි 4ක් 4 28යි 2යි 30යි නේ. 308 3ෙන් බෙදන්න ඕනේ. මේකත් අපි ඊයේ හරි ලේසියෙන්ම ගත්ත මට ඔන්න දැන් මතක් වුණා කොහොමද 300 3ට බෙදුවා නේ. එතකොට 100යි. ඊළඟට 8ක් තුල 3 ගොඩවල් 2යි. පොඩි ළමයි ගණන් හදන්නෙත් මෙහෙමයි. ඇයි ඔබට බැරි නේද? 8ක් තුල 3 ගොඩවල් 2යි තියෙන්නේ. එතකොට ඔන්න 102ක් එනවා. එහෙනම් 100 අපි මෙතෙන්ට උත්තරේ ගමු. 102යි දැන් 8ක් තුල 3 ගොඩවල් 2ක් අහම තව 2ක් ඉතුරු වෙන්නේ 6යිනේ අපි අරන් තින්නේ නේ. එතකොට 3ෙන් 2යි වර්ග
සෙන්ටිමීටර. දශම කරන්න එපා. ඒක තමයි හොඳම දේ මං හිතන්නේ. මොකද දශම කරාම දිගට 6යි 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 කියලා එන්නේ. 6 වරක් 3නේ 18. ඒතකොට 6 6 6 ඊට වැඩි හොඳයි නේ. උතනින් නතර කරන එක. එහෙනම් උත්තරේ 102යි 3න් 2යි වර්ග සෙන්ටිමීටර කියලා ආවා. දැන් අපි යන්න ඕන දැන් මේ පියවර ටික තිබ්බේ සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵලයේ පරිමාව කියන කොටසට යන්න තමයි මේ දැඟලුවේ. ඔන්න දැන් ඊයේ ඔය දක්වා තමයි අපි සාකච්ඡා කරේ. ඊට පස්සේ අපිට සිද්ධ වුණා දෙයනේ කියලා නේද? මේ කාලගුණයට මේ සිද්ධ වෙන්න නතර වෙන්න සිද්ධ වුණා. මේ දැන් මම මේ කරන්නේ කාමරයක් අස්සේ නිසා දවල් වුණත් ඉතින් ආලෝකය සහ ඊළඟට විදුලි බලයේ ප්‍රශ්නේ කොහොමද තියෙනවනේ. හරි. එහෙනම් උතනින් ඉදිරියට ගියා. දැන් මේ දන්න කොටස් සමහර වෙලාවට ඔයාලා කරලා ඉවරයි නැවත මතක් කිරීමේ යන්නේ. අපි ඊළඟට කතා කරන්න ඕනේ මෙන්න තව එකතු වෙනවා. සිලින්ඩරයක් හැදිලා තියෙන විදිහ. සිලින්ඩරයක මොනවද තියෙන්නේ කියලා අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු. ඔන්න සිලින්ඩරයක් තියෙනවා. මෙන්න තවත් අය එකතු වෙනවා. මම දැන් නැගිටපුවා. බොහොම ස්තුතියි නේද? පාන්දරම ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට මෙන්න සිලින්ඩරේ තියෙනවා. දැන් මේ සිලින්ඩරේ කිව්වහම ඔයාලට ඕනනම් සැමන් ටින් එකක් වගේ එකක් මතක් කරගත්තට කමන්නේ. එතකොට මේකේ වක්‍ර පෘෂ්ඨයක් තියෙනවා. උඩින් තියෙනවා පියනක්, යටින් තියෙනවා පතුලක්. එහෙම නම් දෙක දාලා තියෙන අන්තිම බලුවම ඔක්කොම බෙලෙක්ක තමයි නේද? ඔක්කොම බෙලෙක්ට අඩු තමයි පියන පතුල මොනවා කිව්වොත්. නේද? හරි කොහොම හරි මේ උඩින් තියෙන අපි හිතමු මේක එහෙම නැත්නම් අර ඉස්සර තිබුණා මේ කිරිපිටි තින්නේ එහෙම තිබුණා. මම නම් හොරෙන් කාලා තියෙනවා මට මතකයි මේ ඔය අතට දාගෙන යනවා ඇඳට. එහෙම නැත්නම් මේසයට ගිහිල්ලා කාලා එන්නේ දිව අලෝගෙන නේ. උඩ තල්ලේ එහෙම ඇලෙනවා. ඒ කාලේ කිරි හරි රහයි දැන් නම් එහෙම නෑ. හරි දැන් මේකේ උඩ තියෙන පියන දැන් මේ ඉන්න මේ පියන අපිට මේක පුළුවන් ගලවලා ගන්න. කොහොමද? ගලවලා ගන්න පුළුවන්. උඩින් තියෙන පියන සද්දෙත් එක්කම අන්න හරි. ඔව් එතකොට මේ ගලවලා ගන්න කලින් මතක තියාගන්න මේකේ අරය R කියලා ගන්න. සිම්පල් R අකුරෙන් අරය ගන්න. ඊළඟට මේකේ උස සිලින්ඩරයේ උස H අකුරෙන් අපි සාමාන්‍යයෙන් අර හයි කියන එක නේද? එහෙම හඳුන්වනවා. එතකොට මේක සෙන්ටිමීටර වෙන්න පුළුවන්, මීටර වෙන්න පුළුවන්, ඕනම එකක් වෙන්න පුළුවන්. තාම ළමයි මේ දත් මැද එන අයත් ඉන්නවා හරි. එතකොට දැන් ඔන්න මේක උඩින් තියෙන පියන ගලවලා ගත්තානේ. ඒක ගලවලා ගත්තාම ඔබට පේනවා ඒක වෘත්තාකාර හැඩයක් තියෙනවා. එතකොට මේකේ අරය R නම් මේකේ අරයත් R. ඒ නිසා මේකේ වර්ගඵලය ඔබ දන්නවා 5R වර්ගය. මේවා මේ දීර්ඝව කතා කරන්න තරම් දේවල් නෙවෙයි බොහොම සරල සිද්ධාන්ත. ඊට පස්සේ යට තියෙන එකක් දැන් කොහොම හරි ඉතින් තට්ටු කරලා හරි අර සැමන් කපන එකෙන් හරි ගලවලා ගත්තා කියමුකෝ. අත කපා ගන්න නැතුව නේද? එතකොට ඒකෙත් එන්නේ මේ වගේ වෘත්තාකාර හැඩයක්. මේක ගලවලා ගත්තාම. එතකොට ඒකේ වර්ගඵලයක් දෙන්නේ 5R වර්ගය. දැන් ඉතින් ඔබ ගෙදර ඉන්න බලු කුක්කට එහෙම කිව්වොත් එහෙම ඔන්න දැන් මෙහෙම සැමන් ටින් එකක මේකක් තියෙනවා කිව්වොත් ඌ දා ගන්න හොම්බ මේකක් නේද? දැන් කොහොම හරි කමන්නේ කටර් එකක් හරි කතුරක් හරි අරගෙන දැන් ඔබට පේනවනේ දැන් මේක කුහරයක් බවට පත් වෙලා තියෙනවා. දෙපැත්තම ගලවලානේ තියෙන්නේ. මෙහෙම මේක කපනවා. බම්බෝනේ තියෙන්නේ දැන් කපලා ගත්තොත් ඔබට පේනවා මේකෙන් ලැබෙන්නේ මොකද්ද? ඍජු කෝණාකාර කොටසක්. මේ වගේ ඍජු කෝණාක්ෂයක් තමයි මේකෙන් ලැබෙන්නේ. එතකොට මේ ඍජු කෝණාක්ෂේ උස දිග පළල ඔය නම් මොනවෙන් කිව්වත් දිගනේ තියෙන්නේ නේද? අපිට ගත්ත හැකි මේන්න මේ රේඛාව තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඕන්න ඔය මං ඉදි දෙකක් ගහලා තියෙන්නේ. මේ පතුලේ තියෙන මේ රේඛාව නිසා තමයි මේ ධාරය ඇති වුනේ. එතකොට මෙයාගේ පරිධිය මේ වෘත්තයේ පරිධිය නෙවෙයි තියෙන්නේ. ඒක ඔබ දන්නවා වෘත්තයක පරිධිය හොයන සූත්‍රය 2πr 2πr වෘත්තයක පරිධිය හොයන සූත්‍රය. එතකොට මේ අතර තියෙන ඉතින් hම තමයි. මේ අතර තියෙන hම තමයි. ඒ නිසා මේ ඍජු කෝණාංශය ඔබ සමචතුරස්‍රයක් වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මේ ඍජු කෝණාංශයේ වර්ගඵලය වෙන්නේ දිග වැඩි කිරීම පළල නැත්නම් උස ඕන විදිහකට ඔබ ගන්න මේ දෙකේ ගුණිතය. ඒ කියන්නේ 2πrh. එහෙනම් ඔන්න දැන් සිලින්ඩරයක තිබුණේ ඒ කියන්නේ ඝන සිලින්ඩරයක් එහෙම නැත්නම් මුළුමනින්ම ආවරණය කරලා තියෙන සිලින්ඩරයක තිබුණේ කොටස් 3යි පියන පතුල. මේ දෙක 5R වර්ගයේ වගින් වුණා. ඊට පස්සේ බම්බුවක් ඉතුරු වුණා. මේ බම්බුව
කොහොම හරි අමාරුවෙන් කපාගෙන තල්ලා දිග ඇරියා නේද? දිග ඇරියට පස්සේ ලැබෙන්නේ මේ වගේ ත්‍රිකෝණාකාර කොටස. ඒකේ මෙතන 2යි phi r වුණා, මෙතන h වුණා. එහෙනම් ඒකේ ගුණිතය 2යි phi r h වුණා. එහෙනම් දැන් ඔබට පුළුවන් මේ ඇවිල්ලා තියෙන තොරතුරුත් එක්ක සමස්ත සිලින්ඩරයේ පෘෂ්ඨ වර්ගඵලය හොයන්න. එතකොට මේ තියෙන්නේ සිලින්ඩරයේ පෘෂ්ඨ වර්ගඵලය. සිලින්ඩරයේ පෘෂ්ඨ වර්ගඵලය එතකොට අපිට එනවා මෙතන phi r වර්ගයව දෙකක්. ඒ කියන්නේ 2යි phi r වර්ගය. මේකට එකතු වෙනවා මෙන්න මෙතන 2යි phi r h. දැන් ගණන් පුළුවන් ළමයින්ට ඉන්න බැරි ලෙඩක් හැදෙනවා. මොකද්ද? පාරේ යද්දි සාධක දැක්කත් වෙන් කරනවා. ඒ ගණන් පුළුවන් වුණාම තියෙන ලෙඩක් නේ. සාධක වෙන් කිරීම. දැකපු ගමන් කරනවා. මොකද්ද දැන් මේ දෙකේ තියෙන සාධක? අපිට පේනවා 2 තියෙනවා, phi තියෙනවා, එක r එකකුත් ගන්න පුළුවන්. ඒ නිසා සාධකයේ වෙන් කරනවා 2යි phi r. මෙතනින් ඉතුරු වෙනවා r, මෙතනින් ඉතුරු වෙනවා h. එහෙනම් අවසාන සූත්‍රය එනවා සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵලය හොයන සූත්‍රය 2 phi r වරක් r ධන h කියලා. ඉතින් ඔබට මේක පුළුවන් වුණනම් මතක තියාගන්න, නැත්නම් උඩ එක මතක තියාගන්නත් පුළුවන්. ඔය ඔක්කොම නැතත් සිලින්ඩරේ මතක නම් උත්තරේ හදා ගන්නත් පුළුවන්. එහෙනම් ඉක්මනට පුංචි නෝට් එකක් දාගන්න මේක ගත්ත විදිය. ඊට පස්සේ අපි ගැටලු විසඳන්නයි යන්නේ. ඒ අතරේ හොඳට මතක තියාගන්න අහගන්න මේක ලියන අතරේ සමහර සිලින්ඩර වලට පියනක් නැත. එතකොට කල්පනාවෙන් මෙන්න මේ කොටස අයින් කරලා මෙතෙන්ට මේ සූත්‍රයෙන් තමයි ගන්න වෙන්නේ. සමහර සිලින්ඩර වල ওই බෝක්කු කටක් වගේ ගත්තොත් එහෙම පතුලකුත් නැහැ. බෝක්කුවක් එහෙම ගත්තොත් එහෙන් ඇවිල්ලා මෙහෙන් යන්න එපා නේද? එතකොට තියෙන්නේ වක්‍ර පෘෂ්ඨේ පමණයි. ඉතින් දැන් බැරල් එකක් නාන්න ඕගොල්ලෝ වතුර පුරව ගන්නවා කියලා හිතමු මොනවා හරි දෙයකට. එතකොට ඒ වගේ එකක් ගත්තොත් පියනක් ඕනේ නැහැනේ. පතුල තියෙන්න ඕනේ. නැත්නම් වතුර කොහෙට පුරවන්නද නේද? එතකොට ඒ වගේ අවස්ථාවට ගැලපෙන්න තමයි ඔබ ගැටලු විසඳ ගන්න ඕනේ. සිලින්ඩරයේ පෘෂ්ඨ වර්ගඵලය. ඒ කියන්නේ මේ සියල්ල තියෙන සිලින්ඩරයක් තමයි මෙතන අරගෙන තියෙන්නේ. ඉක්මනට රූපය ඇඳගෙන මේ කොටස් සටහන් කරගන්න. ඒ අතරේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. අපිට හදිස්සියේ මොනවා හරි අත්වකසු වීමක් වුණොත් ඒ ගැන දැනුවත් දෙන්න. අර ඉස්සෙල්ලා දුවෙක් කතා කරා බොහොම හොඳයි. ඒක ඔබ දන්නවා ඒක මට මේ බැරුව වැරදුනා නෙමෙයි කලබලයට එහෙම වෙන්නේ නේද? බොහොම හොඳයි එහෙම මතක් වෙන එක. අනිත් අය දැක හිටියනේ ඔය නිදි වගේ. සරලව තේරුම් ගන්න මේ සිලින්ඩරේ හැදිලා තියෙන්නේ මේ පෘෂ්ඨ තුනේ. වක්‍ර පෘෂ්ඨයක්, පියනක්, පතුලක්. ඔය අතරේ මට පේනවා මේ chat room එකේ යනවා පාඩම මොකක්ද කියලා. මේ පාඩම වර්ගඵලය සහ පරිමාව කියන පාඩම 29 කියලා දාලා තිනවා. මට නම් එහෙම අංකයක් මතක නැහැ නේද? ඒකේ තියෙන්නේ ප්‍රිස්ම ගැනයි සිලින්ඩර ගැනයි සාකච්ඡා කරන්න. දැන් මේ සූත්‍රෙහිමට වඩා මේවා භාවිතා කිරීමේ හැකියාව තමයි ඔබට තියෙන්න ඕනේ. ඉතින් මේක සිලින්ඩරේ දෙකට පැලුවොත් නේ දර කොටයක් කියලා හිතන්නකො. හරියට දෙකට මැදින් කැපුවොත්. එතකොට සිලින්ඩර භාගයක් වෙනවා. එතකොට අලුත් පෘෂ්ඨෙහිමත් නිර්මාණය වෙනවා. එතකොට අන්න ඒ වගේ විවිධ හැකියා තියෙන්න ඕනේ ඔබට ගැටලුව විසඳ ගන්න. හරි. වෙලාව ඇති කියලා හිතනවා. නැත්තම් මේක අපේ නිබන්ධනවල තියෙනවා. නැත්තම් දැන් මේ කතා කරන එකේ තියෙනවා. ඊළඟට අච්චුපතෙත් තියෙනවා. බොහොම සරලව තේරුම් ගන්න සිලින්ඩරේ
ඝන සිලින්ඩරයක් ගත්තොත් මුහුණක් 3ක් තියෙනවා ඔය අපි කතා කරපු විදිහට. හරි මම දැන් මකන්නම් මේක. හරි අපි ගැටලුවක් හදමු ඉක්මනට. ඔන්න අරය 7 සෙන්ටිමීටර. උස ලේසි ගානක් ගමු 10යි සෙන්ටිමීටර. ඉක්මනට හදන්න බලන්න උත්තරේ. අරය 7ක් සහ උස 10යි සෙන්ටිමීටර වන අපි හිතමු ඝන සිලින්ඩරයක් මේක. ඝන සිලින්ඩරයක් උදාහරණයක් තමයි දර කොටයක් වගේ එකක්. දර කොටයක් කියලා හිතන්නකො. මේකේ පෘෂ්ඨ වර්ගඵලයයි ඔබ හොයන්න ඕනේ. පරිමාව එහෙම නෙමෙයි පරිමාව ඊළඟට. එතකොට සූත්‍ර නිර්මාණය කරගන්න පුළුවන් නැත්නම් මෙතන පේන්නම තියෙනවා කැමති විදිහකට ඉක්මනට උත්තරේ ගන්න. අරය 7 වෙච්ච උස 10 වෙච්ච සිලින්ඩරාකාර මොකක් හරි වාදනයක් ලෝහ කුට්ටියක් එහෙම නැත්නම් ලී කැබැල්ලක් ඕන එකක්. නම වැඩක් නැහැ අපිට ගැටලුවනේ ඕනේ. හදුවා නේද? හරි කියලා තියෙනවා. දෙව්මිනි හරි ඉවරයි. අත උස්සලා තියෙනවා රවිහංශි. ඔව් බයි ලක්ෂ්මී තරුණී තිරුන්නේ හරි. ඔව් ගොඩක් අය ඉවරයි කියලා තියෙනවා. අපි දැන් වේගෙන් වැඩේ යන්නත් ඕනේ. රයිට් අපි උත්තරේ ගමු පුතේ. එතකොට කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ නේද? πr වර්ගයව දෙකක් තියෙනවා. එතකොට අපිට ලියන්න පුළුවන් 2යි πr වර්ගය. දාන එතකොට වක්‍ර පෘෂ්ඨයක් තියෙනවා 2යි πrh. ඔහොම ලියලා පටන් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉතින් අර ඊළඟ සූත්‍රයේ කෙලින්ම මතකයෙන් ඔබට දාන්න පුළුවන් 2πr වරක් r ධන h කියලා. කැමති විදිහකට r ධන h ඔය ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. හරි අපි ආදේශ කරමු 2 වැඩි කිරීම 7න් 22 වැඩි කිරීම 7. මොකද r නේ තියෙන්නේ. ඔයාලා කැමති විදිහට ඕනනම් මේකෙන් හදන්නත් පුළුවන්. නමුත් අපි කිව්වා මේ ගණන් හොඳට පුළුවන් වෙනකොට මේ සාධක දැනුම එහෙම පාවිච්චි කරන්න. එතකොට r කියන්නේ 7යි උස 10යි. ඔන්නම ගුණ කිරීමක් තියෙනවා. එතකොට මෙහෙම 7ට 7 කැපෙනවා. ඔබ දන්නවා ඒක. ඊළඟට 44 වැඩි කරන්න ඕනේ 17. එතකොට 17 44න් අපි වැඩි කරමු 4 වරක් 7 28යි 4 වරක් 4 1යි 4යි 2යි 6යි නේ 4 වරක් 7 28යි 4 වරක් 4යි 2යි 68 68 එන්නේ. එතකොට අවසාන උත්තරේ බලන්න 748යි වර්ග සෙන්ටිමීටරද කියලා. 748යි වර්ග සෙන්ටිමීටර දායි බලන්න. හත්සිය 48යි වර්ග සෙන්ටිමීටර. බොහොම සරල ප්‍රශ්නයක්. සූත්‍ර කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. මතකයෙන් ගන්න පුළුවන් මේ මම ගත්තා වගේ. එහෙම නැත්නම් ඉතින් මතක තියාගන්න පුළුවන් විභාගෙදී මෑත කාලේ ඉනවනම් දෙනවා සූත්‍ර ටික. හරි. ඔන්න දැන් පොඩි වෙනසක් එක්ක අපි හදමු ඊළඟ ගැටලුව. දෙවෙනි ගැටලුව. විස්කම්භය 14යි සෙන්ටිමීටර. උස 21යි සෙන්ටිමීටර. මේක පියන රහිතයි. රහිත කියන්නේ නැහැ.
ඔන්න දැන් තේරුම් ගන්න ඕනේ පියනක් නෑ මේකේ. පියන රහිත කිව්වම මේ දැන් උදාහරණයකට අපි ගමුකෝ බැරල් භාගයක්. ඒකට බැරල් එකක් හිතන්නකෝ වතුර පුරවලා තියෙන බැරල් එක. උඩින් වහලා නෑ. ඕනනම් පත්තු වැටෙනවා නම් එහෙම ඕගොල්ලන්ට බැරි ඔය කට මොනවා හරි ඉදිරියට දෙකින් වහන්න නේද? පියන රහිතයි මේක. පියනක් නෑ. මේ කියන්නේ මෙතන නෑ. දැන් ඔබට තියෙන්නේ මේකේ උෂ්ඨ වර්ගඵල. පියන රහිත සුමින්දු මල්කෙත් ඔබයා මියුට් කරලා නැහැ. හරි. පියන රහිත මෙන්න මේ ජල වාජනී කුෂ්ඨ වර්ගඵලයේ වඳ ඔක ගැටලුව නිර්මාණය කරද්දි කියනවා ඉතින් මේකේ තීන් තාලේප කරන්න ඕනේ නේද බැරල් එක මලකට කනට ඔහොම කතන්දර ගොඩාක් කියනවා ඉතින්. මොකද්ද මේ නෙතුරු කිලු 10 මිනිත් 46 මිනිත්තු ඉවර වෙනවද? නෑ අපි මේවා මේ ගෙවල අරන් තින්නේ පැය 24 වුණත් කරන්න පුළුවන්. මිනිත්තු 40න් ඉවර වෙන්නේ නැහැ. ඉවර වෙනවා ඉතින් හදිස්සිය විදුලි බලය යන හිටියොත් නේද? වෙන මොනවා හරි භූමිකම්පාවක් එහෙම වුණොත් නතර වෙනවා. නැත්නම් අපි පැයකමාරක වගේ කාලයක් පැය 11 වසර ළමයි දන්නවා අපි පැය දෙකටත් වැඩි කරලා තියෙනවා එක දිගට. මේක මිනිත්තු 40න් කට් වෙන්නේ නැහැ. අපි ගෙවල අරන් තින්නේ. කට් වුණොත් ඉතින් වෙන ප්‍රශ්නයක්. ඔන්න දැන් ගැටලුව තේරුම් ගන්න පියන රහිත මම උදාහරණ ටික ඒ දැන් ගැටලුව දෙද්දි දෙනවා උදාහරණ ඔබට එහෙම දෙන්න අවශ්‍ය නැහැ දැන් ගැටලුව විසඳන්නනේ ඕනේ පියන රහිත එකක් විස්කම්බේ තමයි 14 පටලව ගන්න එපා ඉවරයිනේ දැන් තමයි බාන්නෝ මේ ළමයි කොච්චර වේගෙන් වැඩ කරනවද කියලා මම මේ ගාන දීලා නේද අනිත් පැත්ත හැරෙන්න දුන්නේ ඉතින් මේ පාඩම් YouTube වල යනවා කාට හරි සම්බන්ධ වෙන්න බැරි වෙච්ච ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් ඒගොල්ලන්ට කියන්න YouTube වල බලන්න කියලා ඒ වගේම මේ ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් අපේ channel එක subscribe කරලා නැහැ මේ Math Kingdom සිංහල කියලා එහෙම නැත්නම් මගේ නම ගහලා search කරත් හරි දැන් ඔන්න අද උදේ දැම්ම එක පාඩමක් එතකොට ඒවා බලා ගන්න පුළුවන් ඊළඟට YouTube බලනවා නම් බොහොම මේ අඩු වියදමක් කියන්නේ රුපියල් 247කට මාසෙම unlimited YouTube ගන්න පුළුවන් 249කට නේද ඩයලොග් වල එහෙම දීලා තියෙනවා මම මේ කම්පැනි ගැන කියනවා නෙමෙයි ඉතින් ඒගොල්ලන්ගේ අඩුපාඩු තියෙනවා නමුත් ඉතින් අපි දැනගන්න ඕනේ මේ දැන් මේ Zoom වලට මම කිව්වේ 165ක් දාගත්තාම ඩයලොග් වල එහෙමනම් මාසෙම ඔයගොල්ලන්ට Zoom යන්න පුළුවන් සල්ලි ඕනේ නැහැ ඩේටා තියෙන්න ඕනේ නැහැ ඊළඟට පන්තියට සම්බන්ධ වෙන්න හැබැයි ලින්ක් එක ගන්න පොඩි ප්‍රශ්නයක් එනවා ඉතින් එහෙම එතකොට මේ එකට මොනවා හරි උපාය මාර්ගයක් යොදා ගන්න ඕනේ ඒ කියන්නේ ලින්ක් එක අපි WhatsApp වගේනේ දාන්නේ නේද එහෙම නැත්නම් මේකට data යන්නේ නැහැ. ඒ දැම්මට පස්සේ data පොඩ්ඩක්වත් අවශ්‍ය නැහැ. අර වගේ පැකේජ් එකක් දාගත්තාම. Movitel වලක් තියෙනවා, අනිත් ඒවාත් තියෙනවා. සිග්නල් තියෙන විදිහට ඕනේ ඒව කරගන්න. right. දැන් මේකේදී අර සුපුරුදු ගැටලුව හදන්න නම් බෑ. ඔය හරි කියලා කියන දරුවෝ උත්තරෙත් දාන්නකෝ බලන්න. ඔයගොල්ලන්ගේ උත්තර මොකක් වේද බලන්න. දැන් වේගෙන් හදන්න ඕනේ 10 වසරයි. මොකද ඒගොල්ලෝ මේ ඒගොල්ලන්ගේ ලේසි පාඩම මේ 11 වසරයි ඉතින් දැන් නාකි අයනේ වයසට ගිහිල්ලා ඉන්නේ ඒගොල්ලෝ. දැන් ඒගොල්ලෝ අවලංගු වෙලා තියෙන දැන් මේ දෙසැම්බර් විභාගෙ ලියන කට්ටියනේ ඒගොල්ලෝ. ලබන දෙසැම්බර් වෙද්දී දන්නේ. කවුරු හරි ගමන්නේ හදවත ඔන්න එක්කෙනෙක් දාලා තිනවා 2464යි. එහෙනම් ලොකු ගාණක්. 1078යි කියලා. හරිනේ මං කිව්වා හරිනේ ඔන්න එක එක උත්තර තියෙනවා. 65යි කියලා දාලා තියෙනවා. හරි. 1078 දෙපොළ. දැන් හොගාලා දානවා 1078 ගොඩක් දානවා. ඉතින් ඒකෙන් කියවෙන්නේ නැහැ හරි කියලා නේ. 968 තියෙනවා. බහුතර මතේ හරි වෙන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. නෑ දැන් බහුතරයේ උත්තරේ කියලා නැහැ. ඒක නිවැරදි උත්තර එකයි තියෙන්නේ. ඉතින් සමහර විට ගොඩක් අය ඒක හරියන්නත් පුළුවන්.
හරි. අපි වැඩි කාලයක් ගන්න උත්තරේ හදමු. ගොඩක් අය උත්තර දාලා තියෙනවා එක එක ගණන් එනවා. 242 තියෙනවා, 1848 තියෙනවා, 968 තියෙනවා. ඔබටම බලා ගන්නත් පුළුවන් නේද? රයිට්. පියන නැහැ. පියන ඉල්ලේ නේද? එතකොට පතුලේ වර්ගඵලය ඔබ දන්නවා 5r වර්ග. එක වෘත්තයක් යන්න තියෙන්නේ. එතකොට වක්‍ර පෘෂ්ඨය මේ කුහර සිලින්ඩරේ අහම කපලා අරන් දිගෑරියාම ඍජු කෝණාංශයක් ලැබෙනවා. ඒක 2.5rh. ඉතින් මේකේ පොදු සාධක වෙන් කරගන්නත් පුළුවන් ඔබට. මේකේ වෙන් කරනවා නම් පොදු සාධකයක් තියෙන්නේ බලන්න 5r. මම කිව්වේ අවස්ථාවෙන් අවස්ථාවට අපි දක්ෂ වෙන්න ඕනේ කියලා. මෙතන තියෙන 5r පොදු සාධකයක් විදියට. එතකොට මෙතන r තියෙනවා. මෙතන ඉතුරු වෙනවා 2h කියලා බලන්න. අවශ්‍ය නම් සූත්‍රයක් හදා ගන්න පුළුවන් ඔබට. අවශ්‍ය නැත්නම් සාමාන්‍ය විදිහට සාම්ප්‍රදායික විදිහට ගැටලුව හදන්න පුළුවන්. ඔන්න අපි ආදේශ කරනවා 5 කියන්නේ 7න් 22යි මොකුත් දීලා නැති නිසා r කියන්නේ අරය. එතකොට මේකේ විස්කම්බේ 14 නම් අරය 7යි. මෙතනට එන්නේ අරය 7යි. මෙතෙන්ට එන්නේ දෙක වැඩි කිරීම h නේද? h වගේ දෙගුණයක්. h කියන්නේ උසනේ 21 වගේ දෙගුණයක් කියන්නේ 42. අනෝයි. ඉතින් මේක සුළු කරා නම් ඔන්න අපේ දරුවෝ තාම වෙනවා. මම හිතන්නේ සිග්නල් ප්‍රශ්න ඇති. සමහරු යනවා, සමහරු එනවා. මතක ඇතුව ඔබේ 9න් ඊළඟ දවසේ එන්න ඕනේ. පුළුවන් නම් පාසලත් සඳහන් කරන්න. ඒක ගොඩක් වටිනවා. මොකද මේ අපිට ඉගෙන ගන්න දරුවෝ ඇරෙන්න අනිත් අය අවශ්‍ය නැහැනේ. රයිට්. එතකොට ඔන්න මේ හත කරදරයි කපලා දාමු දැන්ටම. එතකොට ඔන්න 22 වැඩි කිරීම මෙතන එනවා 49. 22 වැඩි කිරීම 49. ඉතින් මේක හදන්නත් විවිධාකාර ක්‍රම තියෙනවා. ඕන්නම් 22 ඒවා 50ක් බලලා එකකින් එක 22ක් අඩු කළාම උත්තරේ එන්නේ. නේද? එහෙම නැත්නම් ඉතින් 22 කෙලින්ම 49න් වැඩි කරන්න පුළුවන්. ඔබ නිදහසේ කැමති විදිහකට හදන්න. ඔන්න දැන් වැරදිච්ච අය බලන්න කොච්චර ලේසි උත්තරයක්ද වැරදිලා තියෙන්නේ කියලා දැන්ටම පේනවා තමන්ට වැරදුනා නැද්ද කියලා. ඉක්මනට හදන්න. මෙතනින් එහාට. හදන්න බැරි වෙච්ච දැන් තමන් දන්නවා තමන්ගේ වැරදිලා කියලා. හොඳට මතක තියාගන්න පතුල විතරයි තියෙන්නේ. පියනක් නැහැ. දැන් ওই දාපු උත්තර අතරේ නිවැරදි උත්තරේ තියෙනවා. එතකොට බලන්න ඔබේ හරිද කියලා. නැත්තම් මෙන් තියෙනවා මෙතෙන් දෙනකන් හදලා තියෙනවා. දැන් ඔබටම බලා ගන්න පුළුවන් කවුද හරි උත්තර දාලා තියන්නේ එහෙම කියලා. හරි. වෙලාව ඇති අපි ඉක්මනට හදමු. රෑ වෙනව නේද? දෙයට කාලත් නැහැ. මම මේක ටිකක් වෙනස් ක්‍රමයකට හදනවා. එහෙනම් මම හැමදාම නිකන් වෙනස් දේවල් නේ කරන්නේ. මම මෙහෙම කරනවා. 49ව 10ක් බලනවා. 490 මට ওই චක්‍රය එහෙම කම්මැලි. මට ওই 10න් එහෙම වැඩි කරගන්න පුළුවන් යන්න. දෙකෙනුත් පුළුවන්. ආයි 49ව 10ක් බලනවා 490. දැන් බලන්නකො 49ව මම 10 20ක් බලලා තියෙනවා. තව තියෙනවා 49ව දෙකක්. අම්මා ඒක මට මතකයි 98යි. ඒ බලන්නකො. එහෙනම් 8ක් එනවා. ඔන්න 9ව 3 27න්නේ. ඔන්න 78කුත් එනවා. ඔන්න 4යි 4යි 8යි 2යි 10. 1078යි වර්ග සෙන්ටිමීටර්. ඔබ කොහොම හැදුවත් ඔය උත්තරය ආවේ නැත්තම් වැරදි. 1078යි වර්ග සෙන්ටිමීටර්. හරි. අපි ඊළඟ ගැටලුවට යමු. අඳින විදිහ බලා ගන්න.
පේනවා ඇතිනේ හැඩේ ඍජු කෝණාස්ත හැඩයක් තියෙන. මේකට දානවා මෙහෙම අර්ධ වෘත්ත දෙකක් මෙහෙම සෙට් කරනවා. ඕ දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් දකින්න ඕනේ මේක කොහොමද උනේ කියලා. මේ වගේ තිබිච්ච සිලින්ඩරයක් මෙහෙම හරි මැද්දෙන් දෙකට කැපුවා. එතකොට මේකට කියන්නේ ඝන අර්ධ සිලින්ඩරයක් කියලා. දැන් බලන්න මේ සිලින්ඩරයක් තුල තියෙන විවිධ ගැටලු. එතකොට මම මේකෙත් ඉතින් ලේසි වෙන්න දෙන්නම් අරය 14යි සෙන්ටිමීටර කියලා. අරය 14යි ඈ. අරය 14යි සෙන්ටිමීටර. දැන් මේ අතර තියෙනකොට සාමාන්‍යයෙන් දිගනේ කියන්නේ නේ. දිග මීටර 1යි. දිග මීටර 1යි. ඔබට තියෙන දැන් මේක හොඳටම කිව්වා ඝන අර්ධ සිලින්ඩරයක්. දර කොටයක් දෙකට මැදින් පැලුවාම හිතන්න. ඝන අර්ධ සිලින්ඩරයක් තියෙනවා. ඔන්න ගැටලුව හදන්න. ඔක ඉතින් කතන්දර ගොඩක් දෙයි අරකය මේකය මේ වැඩක් නැහැ. ඔබට තියෙන්නේ අවස්ථාවට ගැලපෙන්න ගැටලුව තේරුම් අරන් හදන්න. අරය 14යි සෙන්ටිමීටර දිග මීටරයයි. මීටරයක් දිගයි. මේ බෝඩ් එක විතර දිගයි. ඔයාලට වැඩිය පොඩ්ඩක් කොටයි. මගේ ගානටම වගේ මම ඉතින් කොටයිනේ. ඝන අර්ධ සිලින්ඩරයක් තියෙනවා. කුහර එහෙම නෙමෙයි මේක මොකුත් පුරවන්න එහෙම බෑ. දර කොටයක් දෙකට පල්ලා කියලා හිතන්න. හදලා ඉවර නම් ඉක්මනට ඔබේ පිළිතුර දාන්න. අනිත් අය උත්සාහ කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මේක තරංගයක් නෙමෙයි තියෙන්නේ. මහන්සි වෙන අයට හොඳට පුළුවන් වෙනවා. ওই ගණන් පුළුවන් අය ඇත්තටම මහන්සියෙන් තමයි මේ தත්ත්වෙට ගියේ. දැන් අලුත් පෘෂ්ඨ එහෙම ඇවිල්ලා තියෙන හොඳට බලන්න ඕනේ. නොතිබිච්ච පෘෂ්ඨයක් ඇවිල්ලා. තිබිච්ච ඒවා අයින් වෙලා සමහර ඒවා. තවම කවුරුත් හදලා නැහැ. හැදුවනම් උත්තරේ දානවනේ. ඔව් දිනිත් වාචිත උත්තරේ දානවා 6336යි කියලා බලමු අපි. එක්දාස් 55යි කියලා උත්තරයක් වැටෙනවා. රත්නායක කියලා තියෙන්නේ මම යෝජනා කරන්නේ ඔබේ නම දැම්මනම් කොච්චර වටිනවද අපිට නම කියන්න පුළුවන් නේද? මීටින් එකට එකතු වෙනකොට නම දාන්න එනවනේ. ලින්ක් එකෙන් යද්දි නම් අමාරුයි. ලින්ක් එකෙන් යද්දි පුළුවන් ඕනේ. දැනට පිළිතුරු දෙකක් හම් වෙලා තියෙනවා. එකක් 6000 ගානක් අනික 1000 ගානක්. හොන්න තව එකක් ආව 7816යි කියලා. දෙව්මිනි මදුමාලි. 44872ක් එනවා. වෙන්දේසියක් වගේ. 64400 එන්න වැඩි වෙනවා. බොහොම හොඳයි ළමයි. දැන් ඊළඟට 80000 ගණන් එහෙම එන්නේ. නෑ 5016ට බැස්සා.
5016 දෙපොලේ 44,872යි. දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ 50 දෙනා ඉන්නේ ඔය 50 දෙනා විභාගයට ඉඳ ගන්නවා. දැන් මේක ඇටලුව තියෙනවා. ඔන්න 44,872ක් ඇවිල්ලා තියෙනවා ඉතරයක්. 5016ක් ගොඩක් දෙනෙකුට ඇවිල්ලා තියෙනවා. දැන් ඉතින් හදන කට්ටිය හදලා ඉවරයි ඊළඟට ඉන්නේ හැදෙන කට්ටිය තමයි නේද? ඒගොල්ලන් ඉතින් අපි හදමු. හරි. එහෙනම් බලා ගන්න පොඩ්ඩක්. දැන් ඔයාලට මතකයිනේ අර සම්පූර්ණ සිලින්ඩරේ කතාවනේ. සම්පූර්ණ සිලින්ඩරේ ආවේ සූත්‍රය ඔබට මතකද 2πr වරක් r ධන h කියලා. ඔය සූත්‍රේනේ ගත්තේ මම මේ කියන්නේ විවිධ අදහස් තියෙනවා එක එක විදිහ වලට හදන්න පුළුවන් 61600ක් එහෙමත් ඇවිල්ලා තියෙනවා 6008ක් 6108ක් තියෙනවා 61650ක් තියෙනවා කොම් වර්ග සෙන්ටිමීටර් නේද හරි එතකොට දැන් ඔබට තේරෙනවද මෙන්න මේ වගේ තියෙන සිලින්ඩරයකින් සම්පූර්ණ භාගයකුත් මේකේ තියෙනවා මේ වගේ ඝන සිලින්ඩරයක් ගත්තොත් පතුල පියන වක්‍රපෘෂ්ඨ තියෙන එකෙන් සම්පූර්ණ භාගයකුත් තියෙනවා ඊට අමතරව මම මේ ඉරි ගහන විදිහේ අලුත් පෘෂ්ඨකුත් ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔක තේරෙනවද බලන්නකො ඉතින් දැන් හදපු උත්තරේ වැඩක් නැහැ ඒක පැත්තක තියන්නකො. සම්පූර්ණ සිලින්ඩරේ වක්‍රපෘෂ්ඨෙන් භාගයක් තියෙනවා පියනෙන් භාගයක් තියෙනවා පතුලෙන් භාගයක් තියෙනවා. ඔන්න ඔක තේරෙනවනේ. එහෙනම් අපිට දැන් මෙන්න මෙයාගෙන් භාගයක් නේ උතන තියෙන්නේ. එතකොට මෙන්න මෙහෙම දෙකට බෙදුව හැකිනේ මේ තියෙන සම්පූර්ණ ටික. එතකොට උතන ඔන්න ඕක තියෙනව නේද බලන්න. 5r වරක් r ධන එකක් උතන තියෙනවා. දැන් මේක බලා හිටිනොත් තේරෙන්නේ නැහැ. ඒක ආවේ කොහොමද? සම්පූර්ණ සිලින්ඩරෙන් හරියටම භාගයකුත් මෙතන තියෙනවා. ඊට අමතරව තව පෘෂ්ඨයක් තියෙනවා. ඒක වෙනම කතාවක්. දැන් මේකෙන් භාගයක් තියෙනවනේ ඔන්න දෙකට බෙදුවා. එහෙනම් අපිට පළවෙනි එක ගන්න පුළුවන් මෙන්න මෙහෙම 5r වරක් r ධන h කියලා. ඒතකොට 5 කියන්නේ 7න් 22යි. r කියන්නේ අරය 14යි. 14යි ඊළඟට 14 ධන අන්න h කියන්නේ උස එහෙම නැත්නම් දිගනේ මීටර තියෙන්නේ. ඒක සෙන්ටිමීටර කරගන්න ඕන. ඔන්න 100යි. ඔන්න ඔය ආවේ සම්පූර්ණ වර්ගඵලය නන් නෙමෙයි අර සිලින්ඩරේ හරියටම දෙකට බෙදුවාම වෙන අර්ධයේ වක්‍රපෘෂ්ඨ අර්ධයේ පියනේ භාගය ඊළඟට පතුලේ භාගය මේකට අමතරව මෙයාට එකතු වෙන්න ඕනි තව කොටසක් මොකද්ද මේ අලුතෙන් ලැබිලා තියෙන මුහුණත ඒක ඍජු කෝණාස්ථාකාරයි මම ඔය අඳුරු කරලා තියෙන්නේ දැන් ඔබට තේරෙයි ඔබේ වැරද්දක් වුණා නේද ඔව් ඒක මම මේ පැත්තෙන් එකතු කරන්නේ නැහැ මෙහෙන් දාන්න නේ ඉඩමදි වගේ මෙතෙන්ට 100 ආපු හැටි පැහැදිලිනේ. ඒක මීටරයක් නේ. මීටර කියන්නේ සෙන්ටිමීටර 100. මේකට එකතු වෙනවා ඔන්න දිග 100යි පළල. පළල කියන්නේ මෙන්න මේ රේඛාව. අරය 14 නම් මේ දිගට තියෙන්නේ කීයක්ද? 28ක්. ඕනෝක එකතු වෙනවා. ඉතින් දැනටම ඔබේ මොකද වෙලා තියෙන්නේ කියලා ඔබට තීරණයක් ගන්න පුළුවන්. මේ උඩින් තියෙන මුහුණත දිග අපිට මීටරයයි කියන්නේ සෙන්ටිමීටර 100යි පළල විදිහට විස්කම්බෙන ගන්න වෙන්නේ විස්කම්බෙනවා 14 ඒවා දෙකක් ඒ කියන්නේ 28 ඔන්න ඉතින් නැවත අවස්ථාවක් හදාගන්න බැරි වුණා නම් දැනටම වැරද්ද තේරුණා නම් මේකවත් සුළු කරලා ඉක්මනට උත්තරේ ගන්න මෙතන 14 ධන 100 මෙතන 100 වැඩි කිරීම 28 පටලව ගන්න නම් එපා. දැන් ඔබට නැවත අවස්ථාවක් තියෙනවා අඩුපාඩුත් එක්ක නේද? පිළිතුර වෙත යන්න. ඔය හරියට හදලා අය ඇති ඒගොල්ලන්ට චෙක් කරගන්න පුළුවන් උත්තරේ හරිද කියලා.
දැන් බලන්න ගැටලුවක් හදන එක නෙමෙයි හපංකම. ගැටලුව තේරුම් ගන්න. තේරුම් අරන් ඊට පස්සේනේ හදන්න වෙන්නේ. දැන් මෙතනම 2800ක් තියෙනවා. ඔබට පේනවා ඇති මා හිතන්නේ. ඉතින් කවර කතාවද? මෙතනම 2800ක් තියෙනවා. දැන් ආයතරයක් ඔන්න උත්තරේ වෙනස් වුණා නම් ඔන්න ඔබට අයිතිය තියෙනවා නැවත පිළිතුර මේකේ දාන්න. ඉතින් වෙලාව යනවා නමුත් අපි හරියට ඉගෙන ගන්නවා. ඒක මතක තියාගන්න. බලන්න සිලින්ඩරේ පෘෂ්ඨ වර්ගඵලයේ සම්බන්ධ පුංචි පුංචි ගැටලු. දැන් අලුතෙන් උත්තර වැටෙනවා 9136 7816 අලුත් උත්තර වැටෙනවා. ඔබටම තීරණය කර හැකි හදපු ක්‍රමේ හරිද වැරදිද කියලා. මේ මෙතන ගත්ත විදිය තේරුම් ගන්න. මේවා අත්‍යවශ්‍ය නැහැ. මේ ක්‍රමෙන් හදන්න කියලා කොහෙවත් නීතියක් නැහැ. හරියට හදන්න ඕන. 64400ක් දානවා නැවත සැරයක්. 1000 ආයතරයක් දානවා. ඉතින් මේක සුළු කරලත් වැරදිද මන් දන්නේ නැහැ. එක උත්තර නැවත සැරයක් කියන්නේ. මෙතනින් එහාට නම් තියෙන්නේ අත්‍තරම මේ 6 වසර ප්‍රශ්නයක්. මේ අද අපි සාකච්ඡා කරනවා ගොඩාක් වැදගත්. ඉතින් ඔයාලගේ සම්බන්ධ වෙන්න බැරි වෙච්ච දරුවෝ ඉන්නවනම් ඒගොල්ලෝ දැනුවත් කරන්න ඉතින් YouTube වල බලන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලීමකුත් කරේ. අපේ channel එක subscribe කරන්න. සල්ලි හොයන්න එහෙම නෙමෙයි. මොකද එතකොට ඔබට එනවා මේක. මට ඔය දැන් අවුරුදු ගානකට කලින් පටන් ගත්ත එකක්. මේ සල්ලි හොයනවා නේ. channel වලින් සල්ලි හම්බෙන්නේ නැහැ නේ අපිට. ඒවට යන්නේ වෙන මේවනේ. පාඩම් ටික බලන්න පුළුවන් ඔයගොල්ලන්ට අවශ්‍ය නැහැ. ඔන්න 7816 සෑහෙන දිනක් දාලා තියෙනවා මේ පාර. ඔව්. දැන් හොගාල උත්තරේ එනවා 7816 කියලා. සමහර විට හරියන්න පුළුවන්. මම තාම දන්නේ නැහැ. මම හදලා නැහැ නේ. මම දැන් දුන්න ගානක්. මෙතන තියෙන්නේ එකතු කිරීමේ ලකුණක්. වරද්ද ගන්න එපා. මේ සුළු කිරීමයි එකතු කරන්න කියලායි තියෙන්නේ. ආයි 64400කුත් වෙනවා. හත්දාස් 816 25810 උත්තර ටික දැක්කොත් නම් පිස්සු වැදෙනවා. හරි. වැය වෙනව නේද? අපි ඉක්මනට හදමු උත්තරේ. දැන් පොඩ්ඩක් වැඩ නවත්තලා මෙහෙට යමු වෙන්න පුතේ. ආපු උත්තරේ එක්ක හරියයි එක්ක වැරදි. ඒ ගැන හිතන්න එපා. සම්බන්ධ වෙන්න මෙහෙට. ඔන්න අපි සුළු කරන්න යන්නේ. මම මෙතන කපනවා 7 වරක් 1යි 7 වරක් 2යි. විසි දෙක වැඩි කිරීම 14යි 100යි කියන්නේ 114යි. බලන්න. 114යි. 14යි 100යි එකතු වෙනවා. මෙන්න මේ උත්තරයට එකතු වෙන්න ඕනේ 100 28ක් කියන්නේ 28.2. ඕක එකතු කරන්න ඕනේ. බලන්න කොච්චර ලේසි තැනක්ද කියලා. එතකොට 117 44 නේද එන්නේ? කොතෙන්ද පුතේ? 44 ඔන්න ආයතනය කරා වගේ. හරි.
හරි ස්තුතියි ඈ ආයතරයක් එහෙම වෙලා 44 මෙතන දෙකක් තියෙනවා බොහොම ස්තුතියි ඈ එතකොට 22 ඒවා දෙකක් 44යි 44 වැඩි කිරීම 114යි මෙතන 2800යි හරි 114 අපි වෙන තැනක වැඩි කරලා ගමු 44 114 44න් වැඩි කරන්න ඕනේ එතකොට 4 වරක් 4 16න් 6 4ක් 4 1යි 5යි 4ක් 1 4යි ඔවත් මොනවා හරි වෙනසක් වුණොත් කියන්න පුතේ ඈ එහෙම වෙනවනේ කලබලෙට මොකද ඕගොල්ලන්ගේ මේක දිහා බලන්න ඕනේ මෙහෙ බලන්න ඕනේ 4ක් 4 16 4ක් 4 1යි 5යි 4ක් 1 4යි නැවත සැරයක් 456මයි ලියන්නේ දැන් 44 114න් වැඩි කරනවට වැඩි 114 44න් වැඩි කරන එක හරි පහසුයි එකම නිලිය වෙන්නේ 6යි 5යි 11යි මෙතන 10යි මෙතන 5යි ඔන්න 5016ට 2800ක් නේ 2800 7816යි වර්ග සෙන්ටිමීටර් ඇවිල්ලා තිබුණද ඔක තියෙනවානේ ඇවිල්ලා තියෙනවා ඒ ගැනවත් සතුටු වෙමුකෝ අපි නේ නම දාන්න බලන්න කාගේද ආවේ කියලා 7816යි වර්ග සෙන්ටිමීටර කියලා ආවේ කාගේද කිව්වත් කමන්නේ කියන එක ලේසි මයික් එක ඔන් කරා කිව්ව නැවතුවා උදේ පාන්දර කතා කරන්න බැයිද දන්නේ දෙව්මිනි තිරුනි මාලිති නගොඩ ලෙහන්සා ලක්මිනි ඉස්මිකා රුසිනි 114 ආපු විදිය කියන්නේ කියලා තියෙනවා. හරි 114 ගත්තේ මෙන්න මෙතනින් පුතේ. ඔයගොල්ලන්ගේ හරි ගියයි 14 මම එකත් විස්තර කරන්නම්. අපිට අර මුලින් හදාගත්තනේ 2πr වරක් r දන h කියලා. ඒ r සහ h එකතු කරලා තමයි 114 ආවේ. r කියන්නේ අරය 14යි. උස වෙනුවට මේකේ තියෙන්නේ දිගනේ දැන්. දිග උස මහත මිති ගැඹුරු ඔක්කොම එකයි. ඒකට cයි 14 එකතු කරාම තමයි 114 ආවේ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. අපේ ඇදිල්ලන් ආයෙ අහන්න පුළුවන්. නැත්තම් වෙන වෙලාවක වුණත් ප්‍රශ්නයක් නැහැ. අන්න ගොඩක් අයගේ හරි ගිහිල්ලා තියෙනවා 7816යි පිළිතුර. බලන්න අපි නොහිතන දේවල් පුංචි ගැටලු. right. තව විවිධ ගැටලු තියෙනවා. ඉතින් ඔන්න එකක් දෙන්නම් බෝක්කු කටක් වගේ හදන්න ඕනේ නැහැ නිකන් කියමුකෝ. බෝක්කුවක් වගේ එකක් තව දැන් හිතන්නකෝ දැන් බෝක්කුව තියෙන්නේ අනිත් අතට නේද? මම ඒක හදන්න යන්නේ නැහැ. වෙලා යනවා අපේ ඊළඟ කොටස් වලට යන්න ඕනේ. දැන් මේ වගේ බෝක්කුවක් තිබුණොත් මේකේ තියෙන්නේ පියනයි පතුලයි නැති කොටසන්නේ. ඒ කියන්නේ වක්‍ර පෘෂ්ඨය විතරයි. බෝක්කුව කියන එක අහලා තියෙනව නේද? ඔය පොඩි ඇල කාණු වලට එහෙම දාන්නේ. ඕගොල්ලන් ගෙදෙට්ට එන තැන මේ බොහෝ දුරට දාලා ඇති පාර සමග වතුර බහින්න තියෙනවා නම් සමහරුන් වතුර බහින්නේ නැහැ. ඉතින් ගෙවල් ඇස්සේ පාරටනේ ගෙලින්ම යවන්නේ නේද? කාණුවක් තියෙනවා නම් ඒකට බෝක්කුවක් දානවා. ඒතකොට එහෙන් ඇවිල්ලා මෙහෙන් යන්න ඕන කොයි පැත්තෙන් හරි. එතකොට මේකේ පියනක් පතුලක් නැත නේ එතකොට මේකේ තියෙන්නේ වක්‍ර පෘෂ්ඨ පමණයි 2πrh ඔන්න වක්‍ර පෘෂ්ඨය ඔච්චරයි තියෙන්නේ දෙක වැඩි කිරීම 7/22 වැඩි කිරීම අරය දැනගන්න ඕනේ මේකේ දිග දැනගන්න ඕනේ දාලා උත්තරේ ගන්නයි තියෙන්නේ මේ තියෙන්නේ එතකොට බෝක්කු කඳක් වගේ එකක් right අපි යනවා ඊළඟ කොටසට ලියා ගන්න මාතෘකාව සිලින්ඩර් එක පරිමාව සිලින්ඩර් එක පරිමාව. දැන් බෝඩ් එක මැකෙන්නේ නැහැ ඒ තරමට ලියලා තියෙනවා. සිලින්ඩර් එක පරිමාව. ඊට කලින් මතක් කරනවා පුතේ දැන් අපි තව දවස් කීපකින් මේ ඊළඟ නිබන්ධනය සාකච්ඡා කරන්න ගන්නවා පුළුවන් අය මේක අරගන්න අනිත් අය ඉතින් ගැටලුවක් කරගන්න එපා ඒගොල්ලන්ට සාමාන්‍ය පාඩම් යන දවසට සම්බන්ධ වෙන්න පුළුවන් අපේ පන්ති එන සහ කැමති ඕන කෙනෙකුට මේ නිබන්ධනය ගන්න පුළුවන් මේකේ VG අසමානතා පිළිබඳ ගොඩක් විස්තර සාකච්ඡා කරනවා සාමාන්‍ය පෙළ මට්ටමට වෙන්නේ ඊළඟට සරල රේඛීය ප්‍රස්තාර ඔබට ගොඩක් අමතක වෙලා තියෙන කීප දෙනෙක්ගේ ඉල්ලීම පිට මේ නිබන්ධනයට ඇතුළු කරලා තියෙනවා මේක පිටු 20ක් තියෙන මේක ඉවරෙච්ච ගමන්
සතියකින් ඉවරනවා නම් තව ඊළඟට නැවත නිබන්ධන දෙනවා. ඒගොල්ලෝ මම කියන්නේ පන්ති සම්බන්ධ වෙච්ච අයට. මේ කැමති ඕන කෙනෙකුට මේක ගන්න පුළුවන්. එහෙම ගත්තේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට කිසි බලකිරීමක් නැහැ. අපි අච්චු පොතේ පාඩම් මේ වගේ ප්‍රධාන පාඩම් යන දවසට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. අනිත් දවසටත් උන්නම් ඇවිල්ලා බලා ඉන්න පුළුවන්. අපි අර එහෙම යෑමක් නැහැ. නමුත් අර අපිට දිගටම සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ට සහ ඉතින් අපිත් මේ මහන්සියේ ප්‍රතිඵලයක් තියෙන්න බෑ. ඉතින් අපිත් මේවට වියදම් කරනවා. ඉතින් කැමති අයට සම්බන්ධ වෙලා ඒව ගන්න පුළුවන්. කිසි බලකිරීමක් නැහැ. ගත්තේ නැහැ කියලා ඔයගොල්ලෝ මේ පාඩමේ අයින් කරන්න එහෙම නැහැ. සමහර කපටි ළමයි ඉන්නවනේ. ඉතින් ඒගොල්ලෝ ගන්නෙ නැහැ. පාඩමට සම්බන්ධ වෙනවා. කපටි කිව්වට ඉතින් එහෙම කියන්නත් හොඳ නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔබට වරොත්තු දෙනවා නම් මේ විදිහට අධ්‍යාපනය ලැබුණ එක කිසි ගැටලුවක් නැහැ. අපිට සම්බන්ධ වෙන දරුවන්ට ගන්න පුළුවන්. අවිස්සාවල් අයට නම් ගන්න තියෙන්නේ සැමින්රෝ අධ්‍යාපන ආයතනයට ගිහිල්ලා ගන්න ඕනේ. හැබැයි ඉතින් මුදලක් අය කරනවා. කියන්නේ මාසෙටම රුපියල් 600ක පන්ති ගාස්තුවක් ගන්න මාසෙටම. තව නිබන්ධන දෙකක් විතර ඔබට ලැබෙයි මේක ඉවර වෙච්ච ගම. ඒ කිසි මෙහෙකට වෙනම අය කිරීමක් නැහැ. මාසෙට තමයි මුදල ගන්න රුපියල් 600යි ගන්න අපි. ගත්ත අය ගන්නවා. හැමෝටම ගන්න කියලා එහෙම බල කිරීමක් නැහැ. ඔබ පන්තියෙන් අයින් කරන්නේත් නැහැ. ඔබට මේ පුරුදු විදිහට යන්න පුළුවන්. ඇහැලිය කොට අය මට කෝල් එකක් දෙන්න. අපේ ඕසෝන් ආයතනයේ දෙනවා ටිකුත්. මට කෝල් එකක් පැයකට කලින් දෙන්න ඕනේ. මොකද දැන් මේ වගේ පන්ති ඉන්නවා නම් බෑනේ අපිට සම්බන්ධ වෙන්න. හරි ඒ වෙලෙන් දැන්නීමක් දැම්මේ අපි යන් සිලින්ඩර් එක පරිමාව කියන කොටස. මුදල් පස්සේ යෑමක් නෙමෙයි. ඔබට තේරෙයි මේ වගේ පන්ති දවස් දැන් විශේෂයෙන්ම දැන් 10 වසර අයට මතක තියාගන්න ඔබට පන්ති 16කට විතර සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් මේ යන්නේ ඊයේ එකක් මොකද දාලා තියෙනවානේ ප්‍රශ්න පත්‍ර පන්තිය මේ ආදි වශයෙන් ගොඩාක් පන්ති තියෙනවා. ඉතින් ඔබ හිතනවා නම් මෙහෙම උන්ට සාධාරණයක් කරන්න එක හොඳයි කියලා හිතන්නේ නැත්නම් ඕක යන් වැඩි නේද? අපි ඉගෙන ගමු මෙච්චරයි. ඔරොත්තු දෙනවා නම් ඕගොල්ලෝ නේද? රයිට්. එහෙනම් සිලින්ඩර් එක පරිමාව මේක පට්ට ලේසි. හොඳම වචනේ දැන් ගන්න පුළුවන්ද කියලා දාලා තියෙනවා. මම හිතන්නේ අවිස්සාවෙල්ල වෙන්නේ නැති. ඔව් අවිස්සාවෙල්ල පුතේ ඕනම දවසක ගත්ත හැකි. සාමාන්‍යයෙන් ඕනම දවසක කිව්වට උදේ 9:00 විතර වෙනවා ඔය මිසෝක අරිනකොට 9:00 ඉඳලා 5 විතර වෙනකන් ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ගිහිල්ලා බලන්න ගන්න පුළුවන්. මොනවා හරි අඩුපාඩුවක් වුණොත් කියන්න මට ගත්ත කියලා දාන්න. ඉතින් මොකද ඔබ අපිට සලකන විදිය ගැන පොඩ්ඩක් අපි හිතන්න බෑ නේද? දැන් ඕක පුළුවන් නේ මට ඕගොල්ලන්ට පෞද්ගලිකව දෙන්න. එහෙම කරන්නේ නැත්තේ පුතේ මොකද ආයතන වැටිලානේ තියෙන්නේ. දැන් ඔබේ දෙමව්පියෝ වගේම අපිත් අසරණ වෙලා තියෙනවා. අපිටත් ආදායම් මාර්ග නැහැ ඉර වෙලා තියෙන්නේ. ඊළඟට ආයතන කරන අය ඒවට කුලී ගෙවාගෙන සේවකීන්ට පඩි ලයිට් බිල් විතර ඔක්කොම සැමින්ඩෝ එකේ තමයි එහෙම තියෙනවා. ඉතින් බොහොම සාධාරණයි කියලා මම නම් දන්නවා. ඉතින් ඔබ කැමති නම් ගන්න නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ටියුට් ඔක්කොම ගිහින් දීලා තියෙන්නේ. හැමතේනේ ඊළඟට ඔයාලගේ නංගිලා මල්ලිලා ඉන්නවා නම් 6 ඉඳලා 11 වසර දක්වාම ඒ පන්ති තියෙනවා මේ විදිහටම. ඔයාලගේ මේ පන්ති විතරක් නෙවෙයි අනිත් පන්තිත් මේ විදිහටම යනවා. මේ සම්බන්ධ කරන්න පුළුවන්. අවිස්සාවල නම් සැමින්ඩෝ එකෙන් ගන්න වෙන්නේ සෙන්ට් මේරිස් එක ගාව. රයිට්. සිලින්ඩර් එක පරිමාව පට්ට ලේසි. මේකේ තියෙන්නේ පෙති ගහිල්ල. අපි හිතමු ඔහොම සිලින්ඩරයක් තියෙනවා කියලා. ඈතට යනකොට පොඩ්ඩක් පුංචි වෙනවනේ නේද? අපි හිතමු මේකේ අරේ ආර් කියලා. අරේ ආර් වෙච්ච සිලින්ඩරයක් තියෙනවා. ඒකේ දිග නැත්තම් මේක කෙලින් අතර තිබ්බොත් උස වෙනවා. ඒක H කියලා හිතමු. මේ වගේ සිලින්ඩරයක් තියෙනවා. දැන් මම මේ අතර යන්නේ ඔබට පොඩි රසවත් කෑමක් තියෙනවා. ගන්නද අපි කියන ඕන කෙනෙකුට ගන්න පුළුවන් පුතේ. ළමයි ප්‍රශ්නයක් නැහැ. බල කිරීමක් නැහැ. කැමති නම් ගන්න පුළුවන්. හැබැයි අපි ඉදිරියේදී ඔයාලගේ මේ වගේ පාඩම් යනවා. ඒ අතරේ නිබන්ධනේ සාකච්ඡා කරනවා. ඒක ඉතින් ටිකක් වැඩිපුර කොටස් තියෙනවා. මම කියන්නේ නිබන්ධනයේට මුදල් ගෙවන්න කියන එක නෙවෙයි. මුදල් ගෙවන්න කියන එකක් නෙවෙයි. ඕන කැමති කෙනෙකුට ගන්න පුළුවන්. මේක සාධාරණයි කියලා හිතෙනවා. මොකද අපේ පන්තින ළමයින්ටත් අපි සාධාරණයක් කරන්න බෑ. ඒකෝර අපි නිබන්ධනේ සාකච්ඡා කරනවා. ඔයාලටත් ඒකටත් ඉන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. එච්චරයි. ඕනම කැමති කෙනෙකුට ගන්න පුළුවන්. 11 වසරේ විතරද ගන්න තියෙන්නේ 11 වසරේ ඒවා ගන්න කැමති කෙනෙක් 10 වසරේ ආයෙත් 11 වසර නම් අරන් වැඩක් නැහැ නේද පුතේ? දැන් කැමති නම් ගන්න ඉතින්. කැමති නම් ගන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ ආයතන කියන්නකෝ. මොනවා හරි ගැටලුවක් වුණොත් මට කෝල් එකක් දෙන්න. ඒ වගේම ගත්ත කියලාත් කියන්න මැසේජ් එකක් දාන්න. අපේ ගෲප් එකට දාන්න පුළුවන්. රයිට්. අපි ගැටලුවට යම් මේ බිස්නස් ගැන කතා කරලා වැඩක් නැහැ. ඒක බිස්නස් එක ගන්න පුතේ. අපි අපේ ඉගෙන ගැනීමට එමු. දැන් මම මේක ගත්තේ ඔයගොල්ලෝ චොකලට් කුඩු කාලා තියෙනවනේ. මාත් කාලා තියෙන හොරෙන් වගේ. මොකද මේ අපේ ගෙදර කන්න බෑ. මොකද
බබා ඉන්නවනේ. අර ඒතකොට චොක්ලට් රෝල් එකක් ගත්තොත් ඉතින් ආසන්න වශයෙන් සිලින්ඩර් එකක් තියෙනවා කියලා හිතුවොත් මේක අපිට මේ අතර පෙති ගහන්න පුළුවන් නේ. දික් අතර නැතුව මේ අතර ගත්තොත් හැම පෙත්තකම මුහුණට සමානයි. එතකොට මේක සරලව කියන්න පුළුවන් මෙන්න මේ මම මේ අඳුරු කරලා තියෙන මූණත වගේ h ප්‍රමාණයක් දිගට නැත්නම් මේක කෙලින් අතර තිබ්බොත් h ප්‍රමාණයක් උසට කියලා ගන්න පුළුවන්. එතකොට පරිමාව ගන්න විදිය මේ කියන්නේ. එතකොට ඔබ දන්නවා මෙන්න මේ මූණතේ වර්ගඵලය වෙන්නේ අරය r නම් 5r වර්ගය. හරිම ලේසි මේ සූත්‍රය මතක තියාගන්න පුළුවන්. එතකොට 5r වර්ගය වැඩි වෙනවා මොකෙන්ද? h වලින්. මේ අතර දිග නැත්නම් උස අතට h ඕන විදිහකට ගත්තා. එහෙනම් මේ කොටස හරිම ලේසි. සිලින්ඩර් එක පරිමාව ගන්න ඔන්න ඔය සූත්‍රය. හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිග නම් දිග උස නම් උස. මේක එතකොට 5r වර්ගය මේක උස h 5r වර්ගය ඔන්න රූප සටහනෙන්ද ගන්න. දැන් අපේ පන්ති ආපු අයට අපි 10 වසර අයටත් 11 කොටස් කරේ. ඉතින් ඒගොල්ලෝ දන්නවා වෙනස. ලකුණු 18 15 20 12 තිබිච්ච අය දැන් ලකුණු 70 ගණන් 80 ගණන් 90 ගණන් ගන්නවා. අපි 70 ඉගෙන ගන්න ඕනේ පුතේ. right. ඔන්න සිලින්ඩර් එක පරිමාව හොයන්නේ හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම මේ අතර තියෙනවා නම් ඉතින් අපි ඒක නමක්නේ. ටික කියලා කියනවා මේ අතර තියෙනවා නම් උස. ඒව ගැන හිතන්න එපා. 5r වර්ගයේ සමහර දරුවන්ට සිග්නල් ප්‍රශ්න තියෙනවා. මොකද දැන් නැවත සැරයක් වර්ෂාව ඇද හැලෙනවා. ඉතින් ඒගොල්ලෝ අයින් වෙනවා එකතු වෙනවා එහෙම තමයි. IR වර්ගයේ h තව විනාඩි 15කින් අපේ පන්තිය නවත්තනවා. වෙලාව නම් වෙලාව අපි 9:30ට පන්තිය නවත්තනවා. සමහරව කල්පනා කරන්නේ නැද්ද අපි කන්නේ බොන්නේ එහෙම නැද්ද කියලා. ඔව්වත් කරගමු නේද? ඇහැලිගොඩ දරුවන්ට නිබන්ධන ගන්න ඕන නම් කෝල් එකක් දීලා එන්න පැයකට කලින්. දැන්ටම කෝල් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඒනට ඒව උත්තර දෙන්න බෑනේ අපිට පන්තියනේ. හරි අපි ගැටලුවකට යමු පුතේ. මේක කටපාඩම් කරන්න යන්න එපා. පතුලේ වර්ගඵලය 5r වර්ගය. වෘත්තයන්නේ තියෙන්නේ දිග හෝ උස h. හරි අපි ගැටලුවක් ගමු. සිලින්ඩරයක් තියෙනවා අරය 7 සෙන්ටිමීටර් උස 14 සෙන්ටිමීටර්. ඔබ හොයන්න ඕනේ මේකේ පරිමාව. ඉක්මනට හොයලා උත්තරේ දාන්න බලන්න. අපේ දරුවෝ 50 ගානක් හිටියා මොනවා හරි දෝෂෙින්ද දැන් ඉන්නේ 45ක විතර පිරිසක්. ඉක්මනට ඒගොල්ලෝ සම්බන්ධ වෙයි කියලා හිතනවා. තව විනාඩි ගානයි අපේ පන්තියේ තියෙන්නේ. එහෙම ගැටලු වෙනවා. ඒගොල්ලෝ වෙනුවෙන් තමයි අපි YouTube වල දාන්නේ. ඉතින් ඕගොල්ලෝ Math Kingdom සිංහල කියලා. එහෙම නැත්නම් මගේ නම ගහලා නම දන්නවනේ හැමෝම. නම ගහලා සර්ච් කරන්න. YouTube වල පාඩම් ගොඩක් තියෙනවා. දාන්න තව තියෙනවා පාඩම් 100ක් විතර දාන්න. දාන්න විදියක් නැහැ, වෙලාව නැහැ. ප්‍රශ්න තියෙනවා. දැන් ඔයගොල්ලෝ පන්ති වල තවත් පන්තියක් තියෙනවා. අහන්න එපා. ඔයගොල්ලොත් ඒවට. ඒ වෙනම යන්නේවත් තියෙනවා. නැත්තම් අහනවා අපිත් එන්නද කියලා. ඒක මට එපා කියන්න බෑනේ. ඉන්න නොකිය ඉන්න එක හොඳයි කියවුණා. දැන් ඒකයි ප්‍රශ්න. ඔන්න උත්තරේ දානවා 2156 කියලා.
ෆෝන් නම්බර් එක පුතේ දාන්න කියලා තියෙන ඒක හොයාගන්න පුළුවන් නේ. ඔබ ගෲප් එකේ ඉන්නවනේ. ෆෝන් නම්බර් එක එතකොට හොයාගන්න පුළුවන්. නැත්නම් ඔය යාළුවෙක්ගෙන් අහන්න ඒගොල්ලෝ දන්නවා. මේ ෆෝන් නම්බර දාන්න ඕනේ නැහනේ. හරි. දාන්න තැනක් නැහැ නේ. ඉතින් කොහෙද මේක ටයිප් කරන්නේ? මගේ කීබෝඩ් එක වැඩ කරන්නේ. මම දැන් වේගෙන් එනවා 2156 කියලා. දැන් මට පිළිගන්න වෙන තත්ත්වයක් තියෙනවා. නේද? දෙදාස් 156 කියලා කියන බලමු අපි සූත්‍රයේ 5r වර්ගයේ මේ සාමාන්‍ය පෙළ මට්ටම හොඳට මතක තියාගන්න. මේකට කතන්දර ගොතනවා. අපි ඒව හුවෙමු නේද? 11 අවසරය දන්නවා අපි මේව හැදුවේ කොහොමද කියලා නේ. අපේ සුළු කිරින් දැක්කොත් අනිත් අය බය වෙනවා. නේද? පියවර 15ක විතරින් හදන ඒවා අපි පියවර 3න් උත්තරේ ගන්නවා. ලකුණු සම්පූර්ණ දෙන්න වෙන උත්තරේ විතරක් නෙමෙයි නේද? අපි එහෙමයි වැඩ කරේ. අපේ පන්ති ආපු දරුවෝ එක දන්නවා. හරි 5 කියන්නේ 7න් 22යි දීලා නැත්නම් r කියන්නේ 7යි. එතකොට 7 වර්ගය උස 14යි. ඔමයෙන්. එතකොට මේ 1 7ක් කපලා දාන්න පුළුවන්. එතකොට 22 7න් වැඩි කරලා ආයතරයක් 14කුත් වැඩි කරන්න ඕනේ. මොන කරන්නේ වැඩි කරන්න බෑ නේද? අපි 4ක් 14 බලලා ඒක 22කින් වැඩි කරමු වැඩි ලේසි වෙයි. එතකොට 4ක් 4 28යි 4ක් 1 7යි 2යි 9 බලන්න හරිද කියලා 4ක් 4 28යි 4ක් 7යි 2යි 9 මේක වැඩි කරන්න ඕන 22කින් දෙවරක් 8 16යි දෙවරක් 9 18යි 1යි 19 196යි 6යි පහයි ඔයාලගේ උත්තරේ බලන්න හරි නේද හරි 9 1යි 10 1යි 11යි ඔව් 2156යි वर्ग सेंटीमीटर පරිමාව මං කියවනේ හරිම ලේසි කියලා 2156යි वर्ग सेंटीमीटर රයිට් අපි නිබන්ධනයේට ඔයගොල්ලන්ගේ මේකේ අද අපි සාකච්ඡා කරන එකේ පොඩ්ඩක් බලමු 2156යි දැන් අපි මේ කතා කරපු සිලින්ඩරේ මුළු පෘෂ්ඨ වර්ගඵලයේ හොයන විදිහ මේ දාලා තියෙන්නේ. ඒක ඉතින් මම බෝඩ් එකේ ඔයාලත් එක්ක සාකච්ඡා කරා. ඊට පස්සේ මේ සූත්‍ර ගන්න විදිහ තියෙන්නේ. ඊට පස්සේ අපි ගැටලුවක් කරන් තියෙනවා. අපි මෙන්න මේ ගැටලුවට යන තුන්වෙනි ගැටලුව. ලෙහන් සාදුවගේ තමයි මේ මයික් එක වැඩ කරන්නේ නේද? තුන්වෙනි ගැටලුව ඔබට පේනවා මම හිතන්නේ තුන්වෙනි ගැටලුව ඉක්මනට හදන්න. එක්තරා සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 1986යි උස 30යි. එම සිලින්ඩරයේ අරය අහනවා. එම සිලින්ඩරයේ වෘත්තාකාර පෘෂ්ඨ දෙකේ වර්ගඵලය අහනවා. එහි මුළු පෘෂ්ඨ වර්ගඵලය අහනවා. බලමු නොහිතපු ප්‍රශ්න මේක තව ගොඩක් තියෙනවා අපි ඔය ඉදිරියට සාකච්ඡා කරමු. ඉත ලැබෙන විදිහට. ඔව් මේකේ උත්තරේ ඉන්නේ වර්ග සෙන්ටිමීටර නෙමෙයි ඝන සෙන්ටිමීටර. පරිමාවනේ හරි බොහොම ස්තුතියි. යෝ වෙනවා ඉතින් මේ දවස්වල වයර් මාරු වෙලානේ හැමෝගෙම තියෙන්නේ. අද දවසේ අවසාන ගැටලුව ඉක්මනට හදන්න රැවිලා බඩගිනි. ළමයි නම් කකා ඉන්නේ මට පේනවා. සුවඳත් එනවා. අපි නම් ඉතින් නොකා ඉන්නේ.
පේන්නේ නැද්ද? දරුවනේ වලට ගැටලුව පේනව නේද? පේන්නේ නැහැ කියලා දාලා තියෙනවා. මට මයික් එක ඔන් කරලා කියන්න පේනවද නැද්ද කියලා මේ තුන්වෙනි ගැටලුව පේන්න ඕන. සර් පේනවා. ඒකනේ එහෙනම් වෙන මොකක් හරි දන්නේ නැහැ පේන්නේ නැහැ. පේනවා සර්. හරි පුතේ හරි හදන්න. ඉක්මනට හදන්න. පේනවා සර්. හරි පුතේ හරි හදන්න ඉක්මනට හදන්න. හදලා ඉවර නම් ඔබට උත්තරේ මෙහි දාන්නත් පුළුවන්. උත්තර 3ක් එනවනේ එතකොට. අර කලින් උත්තරේ පුතේ ඝන සෙන්ටිමීටර ඈ මම හදිස්සියට දාලා තිබුණේ වර්ග සෙන්ටිමීටර කියලා. පරිමාව ඝන සෙන්ටිමීටර්නේ. අවශ්‍ය නැති වෙලාවෙදි මයික් එක මියුට් කරගන්න පුතේ. ඉතින් නැත්තම් මට ඔක කොච්චර හරි කරන්න ගියාම කරදරයිනේ. නැත්තම් ඔයාලා කතා කරන්නේ ඔක්කොම අනිත් යාළුවන්ටත් ඇහෙනවා. දැන් මේ පන්ති ඉන්නවා ප්‍රදේශ ගණනාවකයි 100 අයත් ඉන්නවා මේක. මොනරාගල නුවර උත්තර 3ක් තියෙනවා පුතේ. පුළුවන් ඒවා දාන්න. පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක. තව විනාඩියක වගේ කාලයක් තියෙන්නේ පන්තියට. ඒ නිසා මේ අපි උත්තර කතා කරමුද පුතේ? තව වෙලා ඕනද? උත්තර දානවා. බොහොම හොඳයි.
අවසාන උත්තරේ වෙන්නේ නැති මේ දානවා ඇත්තේ නේද? අර යහනවා වෘත්තාකාර පෘෂ්ඨ දෙකේ වර්ගඵලය අහනවා මුළු පෘෂ්ඨ වර්ගඵලය අහනවා. මේකත් ඉතින් ඔන්න එක එක උත්තර එන්න පටන් ගන්න තියෙනවා. අවබෝධයෙන් හදන්න ඕනේ. වරදින්නේ නිකන් කලබලයට. ඔයාලා හිතන ගාන හදලා හරියන්නේ නැහැ. මෙතන තියෙන ගාන හදන්න ඕනේ. සමහරුන්ගේ හිතේ වැඩ කරනවා මෙන්න මෙහෙම ගානක් ඇදුවා අන්න කොහෙට හරි ඉලක්කම් ටිකක් සංඛ්‍යා ටිකක් දැම්ම සුළු කරා. එහෙම හරියන්නේ නැහැ පුතේ. වැඩියෙන් හිතන්න ඕනේ. අඩු පියවර ගානකින් හදන්න ඕනේ. පියවර තියෙන්න ඕනේ නිකම්ම උත්තරේ ගන්න බෑනේ. විසිතුන්දස් 100ක් එහෙමත් ඇවිල්ලා තියෙනවා. චරේයිද? අපි හදමු පුතේ මොකද ඊළඟ පන්තියට ලෑස්ති වෙන්නත් ඕනේ. බලන්න ඔන්න මේ දුරකථන අංකය අහපු අයට මෙන්න තියෙනවා දාලා බෝඩ් එකේ පේනවා ඇති අවශ්‍යයි ලියා ගන්න. මොබිටෙල් එකයි ඩයලොග් එකයි දෙකම දාලා තියෙනවා. අපි යනවා මේ පළවෙනි ගැටලුවට. ඒකේ දීලා තියෙනවා වක්‍ර පෘෂ්ඨේ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨය කියන්නේ මේ වටේට තියෙන එක. ඒක 2πrh නේ. ඒක දීලා තියෙනවා 1980යි කියලා. එහෙනම් මෙන්න මෙතෙන්ට දාගන්න පුළුවන් 1980. දැන් මේකේ දන්නේව මොනවද බලමු. ඔන්න 2. 5 කියන්නේ 7න් 22යි. අහන්නෙත් අරේනේ අරේ අහන එක ඒක දන්නේ නැහැ. එතකොට r ඒ විදිහටම තියෙනවා. h දීලා තියෙනවා සෙන්ටිමීටර් 30යි කියලා. ඕනෝ දීලා තියෙනවා. සමානයි 1980යි. දැන් මෙන්න මේක සුළු කරා නම් ඔබට අවශ්‍ය උත්තරේ එනවා. ඒ කියන්නේ අරේ කීයක්ද කියලා එනවා. අපිට මෙහෙමම සුළු කරන්න පුළුවන් ගොඩක් ඒවා නේද? මේ බිඳුවට මේ බිඳුවක් කපන්න පුළුවන්. ඊළඟට දෙකත් එක්ක සුළු කරන්න පුළුවන්. එහා පැත්තේ 198 දෙකෙන් බෙදන්න පුළුවන්. දෙවරක් 9 18යි. ආයි 9 99 නේ. ඊළඟට මේ 99 ඔහොම බාන්න සුළු කිරීම කොච්චර ලේසිද කියලා මේක නේ. මේ තුනත් එක්ක 99 කපන්න පුළුවන්. මෙතෙන්ට එනවා එතකොට 33යි කියලා. ඊළඟට මේ 11ත් එක්ක 33 කපන්න පුළුවන්. පුදුම දේවල් ටිකක් වෙන්නේ. මෙතන 2යි මෙතන 3යි. r සමානයි මෙන්න දැන් අපි ලියමුකෝ r යට 7 මේ පැත්තේ තියෙනවා. එකපාර ලියන්න නැතුව ඉන්නම් 3යි. ඒ කියන්නේ r සමානයි 21යි සෙන්ටිමීටර් කියලා එනවා. තේරුම් නැත්තම් කියන්න නැවත පැහැදිලි කරන්න. මම යොදාගත්ත අගයන් හරියද බලන්න මේ මොකද මට ගාන පේන්නේ නැහැ 1980 නේ තිබුණේ නේද 30යි 1980යි මොකද ඔබේ අදහස තව මයික් එක ඔන් කරලා කියන්න ආයෙත් ගාන හදන්න ඕනද නැත්නම් තේරුණාද සර් ආයි කරන්නකෝ අන්න එනම් බලා ගන්න. සුළු කිරීමක් තියෙනවා ටිකක් ගැඹුරු හරි ලේසි හැබැයි. ඒ නිසා සියලු දෙනාම හොඳට බලා ගන්න. එතකොට තේරෙයි ආ මම කියන ගමන්මනේ කරන්නේ. දැන් මේක තේරෙනවද? වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය කියන්නේ 2πrh. ඒක සමානයි 1980යි කියලා දීලා තියෙනවනේ. ඔතෙන්ට එනකන් තේරෙනව නේද හැමෝටම? එතකොට ඔන්න 2 වැඩි කිරීම 7න් 22. වැඩි කිරීම r දන්නේ නැහැ. ඒක හොයන්න එපා. හැබැයි h දන්නවා 30යි. ඔන්න ඕක ලියුවා. මේකට සමානයි 1980යි. බලන්න ඔතෙන් දෙනකන් තේරෙනවද කියලා. පැහැදිලි නේද? ඔව් සර්. හරි. ඔව් සර්. හරි. ඔන්න බලන්න දැන් සුළු කිරීම
මේ සේරම වැඩි කිරීම නිසා මේ පැත්තේ ඒවා සුළු කරන්න පුළුවන් එහා පැත්තේවත් එක්ක. එහා පැත්තේ තියෙන සංඛ්‍යාවත් එක්ක. මොකද මේ සේරම ගුණ කිරීම. තනි සංඛ්‍යාවක් මේ තියෙන්නේ මේ පැත්තේ. එහෙනම් 10න් බෙදුව හැකි. මේක 10න් බෙදුවොත් වෙන්නේ 3යි කියලා. මේක 10න් බෙදුවොත් වෙන්නේ 198යි කියලා. ඔබ තේරුණාද? ඊට පස්සේ මේ පැත්තයි අර පැත්තයි දෙකෙන් බෙදුව හැකි. දෙක දෙකෙන් බෙදුවා 1යි. 198 දෙකෙන් බෙදුවොත් වෙන්නේ 99යි. ඔන්න ඔතෙන්ට එනකම් දැන් තේරුම් ගන්න ඕනි. ඊළඟට මේ ආපු 3යි 99යි නැවත සුළු වෙනවා. 3ෙන් බෙදෙනවනේ. ඔන්න 3ෙන් බෙදුවා 1යි. මෙන්න 3ෙන් බෙදුවා කීය දෙන්නේ? 3යි නේද? 33යි. 3ෙන් බෙදුනහම 33යි. ඉතින් හරි අපූර්ව සුළු කිරීම. මේවා දැක්කම බය හිතෙනවා සමහරුන්. දැන් බලන්නකො 33යි 22යි 11ෙන් බෙදෙනවනේ. මෙතෙන්ට 11 ඒවා 2යි. මෙතෙන්ට 11 ඒවා 3යි. දැන් අවසානයේ ඉතුරු වෙලා තියෙන කොහොම කැපිලා ගිහිල්ලා උඩ 2යි යා. ඉස්සෙල්ලා මේ දෙකක් ඕහෝ ඉස්සෙල්ලා වැරදි 21 නෙමෙයි නේද 10.5 එන්නේ. ඒ දෙක අරන්නේ අපි. හරි ඈ ඔයාලා හරි. මෙතන දෙකක් තිබුණානේ. ඒ දෙක කොහොම හරි දැක්කේ නැහැ. මොකක් හරි එහෙම එකක් වුණා. උඩ 2යි යට 7 සමානයි 3යි කියලා එනවා. 21 නෙමෙයි ඈ 21 බෙදීම දෙකක් එනවා. ඒක දාන්න බැරි වෙලා ඉස්සෙල්ලා නේද? එතකොට 2යි යට 7 ඒ කියන්නේ 2යි සමානයි 21යි r සමානයි 10.5යි. 10.5 උත්තරේ අර ඔයගොල්ලෝ දාලා තිබුණු උත්තරේ හරි. 10.5. මොකද මෙතන මේ දෙක තියෙනවනේ. ඒක ඉස්සෙල්ලා මොකක්ද වන්ද උනේ. ආයි හදුවත් ඕකම එනවා බය වෙන්න එපා. මේ සුළු කිරීමනේ ඔබට පැහැදිලි 21 නෙමෙයි 21ට දෙකක් එනවා. ඔන්න පළවෙනි එකේ උත්තරේ අරය සමානයි 10.5යි. දෙවෙනි එකේදී අහනවා වෘත්ත දෙකේ වර්ගඵලය නේ. එතකොට 2πr වර්ගය. වෘත්ත දෙකක් දෙක වැඩි කිරීම 7න් 22 වැඩි කිරීම r වර්ගය. දැන් r වර්ගයේදී දැන් මෙන්න මෙතන එනවනේ දැන් මේ 10.5 ගන්න කලින් ඔන්නන් ලිව්ව හැකිනේ මෙහෙම r සමානයි 21ට 2 කියලා. ඊට පස්සේ 10.5 එන්නේ. එතකොට මේ මෙතෙන්දී r වලට වඩා සුදුසුයි මෙන්න මේක පාවිච්චි කරන්න. 21ට 2 පාවිච්චි කරන එක වඩා සුදුසුයි. එහෙනම් r වර්ගය කියන්නේ 21ට 2යි ආයිසරයක් 21ට 2යි. හොඳ වෙලාවට කලින් ගන්න නැවත හැබැයි මේ දෙකට ඒක මොකක් වුණත් දන්නේ. එහෙම වෙනවා ඉතින් ළම. සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ. දැන් මේ දවස්වල වෙනවා පොඩ්ඩක්. හරි එතකොට ඔන්න දැන් කැපෙනවා. මේ දෙකත් එක්ක මේ දෙක කපලා දාන්න පුළුවන්. ඊළඟට මේ දෙක දෙකෙන් බෙදුවා 1යි 22 දෙකෙන් බෙදුවා 11. ඊළඟට 7 වරක් 1යි 7 වරක් 3. ඔන්න එනවා 33 ඒවා 21. එතකොට මේ වෘත්තාකාර පෘෂ්ඨ වල වර්ගඵලය එනවා 33 ඒවා 21. ආයි මම මේ බලන්නේ කොහේ හරි කෑලි අඩු වුණාද කියලා නෑ නේද? මොකද මේ බලන්න ඕනේ ඔයගොල්ලන්ගේ මේ තීරේ දිහා බලන්න ඕනේ ප්‍රශ්න ගොඩයි. 33 ඒවා 21. ඒතකොට මේක ගුණ කරාම මෙහෙම ගුණ කරමු 3 වරක් 3යි 3 වරක් 2 6යි. 63. 693ක් වෙනවා. 693යි වර්ග සෙන්ටිමීටර. බලන්න ඒකෙත් මොන හරි අඩුපාඩු තියෙද කියලා. හරිනේ දෙන අපිට දැන් තියෙන්නේ දැන් දෙවෙනි එක අහන්නේ වෘත්ත දෙකේ වර්ගඵලය මට මතක විදිහට. ඒක තමයි අපි මේ හෙව්වේ. දැන් ඊළඟට අහන්නේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. එතකොට මුළු පෘෂ්ඨ වර්ගඵලය මම මේ හරිය හදන්නම් තුන්වෙනි කොටස විදිහට. ඔබට තියෙන්නේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය 1980යි. ඒකට එකතු වෙනවා 693. එතකොට 3යි 9 8යි 17යි මෙතන එකක් තියෙනවා 10 16යි 2673යි 2673යි ඝන සෙන්ටිමීටර් නෙමෙයි වර්ග සෙන්ටිමීටර්. මොකද ඉස්සෙල්ලා එකේ වැරදුනානේ. ඒකේ වර්ග සෙන්ටිමීටර දැම්ම ඝන සෙන්ටිමීටර වලට නේද? හරි එහෙනම් උත්තරේ එනවා 2673යි වර්ග සෙන්ටිමීටර් කියලා.
මේ වගේ සුළු කිරීම හොඳට පුරුදු වෙන්න. හැබැයි මං කරා වගේ මෙතන මේ එකපාරට අමතක කරන්න එපා. දෙකක් ආව ඒක නැති වුණා. එහෙම ගන්න එපා. ඒ විස්කම්බේ අපි හොයලා තියෙනවා. හරි. එහෙනම් ඔන්න දැන් අපි අදට වැඩිපුරත් එක කාලය අරන් තියෙනවා. දැන් මේකේ මේ නිබන්ධනේ මම ඔයාලට නිකන් පෙන්නන්නම්. නිබන්ධනේ නෙමෙයි. අද පන්තියට මේ ලෑස්ති කරගත්ත එක. ඒතකොට මේකේ මෙන්න මේ තව ඉදිරියට මේව තියෙනවා කතා කරන්න අපිට. පරිමාව හොයලා ඒකේ සම්බන්ධ ගැටලු තියෙනවා. මෙන්න අපේ යාළුවෝ තවත් ඇඩ් වෙනවා. එතකොට මේකේ තව සිලින්ඩරේ පරිමාව සම්බන්ධ මේ වගේ ගැටලු විසඳන්න තියෙනවා. පරිමාව ධාරිතාව ඊළඟට අභ්‍යාස තියෙනවා. මේ තියෙන සිලින්ඩරේ සම්බන්ධ වෙනවා නේ. මේ වගේ විවිධ ගැටලු බොහොම වැදගත් ගැටලු අපිට සාකච්ඡා කරන්න තියෙනවා. ඉතින් අපි ඊළඟ දවසේදී ඒවා සාකච්ඡා කරමු. ඔයාලට ආයි කවදද පන්ති තියෙන්නේ? ප්‍රශ්න පත්‍ර හෝ 10 හෝ 11ටත්